හරි. අපි කලින් දවසේ කතා කරලා තියෙනවා මේ ඉලෙක්ට්‍රොනික්ස් පාඩම. ඉලෙක්ට්‍රොනික්ස් පාඩම පටන් ගන්නකොටම අපි මුලින්ම කතා කළා about semiconductors ගැන. right. Semiconductors conduct electricity but ඒගොල්ලෝ conductor එකක් තරම්ම electricity conduct කරන්නේ නැහැ. ඒකින්ද තමයි අපි semiconductor එකක් කියලා මේකට කියන්නේ. ඊට පස්සේ මේ semiconductor එකක් කොහොමද අපි dope කරන්නේ? dope කරන්න පුළුවන් අපිට මේ වගේ silicon semiconductor එකක් ගත්තොත් එහෙම silicon is in group number 4. group number 4 වල තමයි silicon ඉන්නේ. එයාට දැම්මොත් එහෙම group number 5 වල ඉන්න phosphorus වගේ කෙනෙක්. එතන වැඩිපුර ඉලෙක්ට්‍රෝන එකක් තියෙනවා. මේ තියෙන වැඩිපුර ඉලෙක්ට්‍රෝන එකකින් හින්දා මෙයාට පුළුවන් ඉලෙක්ට්‍රිසිටි වැඩිපුර කන්ඩක්ට් කරගෙන යන්න. right. ඊට පස්සේ අපි කතා කළා මේ බෝරෝන් වගේ කෙනෙක්ගෙන් කොහොමද මේ ඩෝප් කරන්න කියලා. boron is in group 3. boron ඉන්නේ group 3 එකේ. එතකොට boron අපි මේ සිලිකන් මැදට දැම්මොත් එහෙම ඉලෙක්ට්‍රෝන එකක් මදි. ඒකින්ද හෝල් එකක් හැදෙනවා. මෙන්න මේ හෝල් එකකින්ද තමයි ඉලෙක්ට්‍රිසිටි යන්නේ. අපි එතකොට මේ ඉලෙක්ට්‍රෝන වලින් ඉලෙක්ට්‍රෝන එකක් වැඩිපුර තියෙනවා. ෆ්‍රී ඉලෙක්ට්‍රෝන එකක් තියෙනවා. semiconductors වලට අපි කියවා n type semiconductors කියලා. n type එකේ semiconductors. මෙහෙම හෝල් එකක් තියෙන කට්ටියට අපි කියවා p type semiconductors කියලා. n type and p type. ඊට පස්සේ n type and p type කෙනෙක් එකට join කරලා pn junction එකක් අපි create කරා. මෙහෙම pn junction එකකට අපිට diode එකක් කියලා කියන්නත් පුළුවන්. ඊට පස්සේ මේ depletion region එක මෙහෙම හැදෙන්නේ ඇයි කියන එක ඒ ටික explain කළා. ඒක බලන්න අපි කලින් දවසේ කතා කරලා තියෙනවා. ඊට පස්සේ මේවා forward bias කරගන්න විදිහ, ඊට පස්සේ reverse bias කරගන්න විදිහ ඒවත් කතා කළා. ඊට පස්සේ අපි alternative current direct current වලට convert කරනවා. converting alternative currents into direct currents. right. මේ process එක කතා කළා. alternative current එක කියන්නේ the potentials of the alternative current is always changing, plus minus like ඒ වගේ හැම වෙලේම වෙනස් වෙනවා. but in the direct current it is not changing. if the terminal is plus, it is continuously showing plus value. if the terminal is minus, it is continuously showing minus value. direct current එකක ඒ විදිහටයි පෙන්නන්නේ. එතකොට අපි මේක alternative current එකක් direct current එකකට අපි convert කරා. එහෙම convert කරද්දී half wave කියලා method එකක් ගැන කතා කරා. මේකදී wave එකකින් half එකයි rectify වෙලා මේක පැත්තකට ආවේ. ඊට පස්සේ full wave rectification ගැන කතා කළා. එතකොට full wave එකම අපිට මේ side එකෙන් obtain කරගන්න පුළුවන් වුණා. ඊට පස්සේ අපි මේවා smoothing process එකට ගියා capacitor එකක් use කරලා. right. capacitor is a device which stores electricity temporary electricity store කරගන්න device එකක් තමයි capacitor කියලා කියන්නේ. right. එතකොට මේකේ මෙහෙම voltage drop එක යන වෙලාවට capacitor එකෙන් පොඩ්ඩක් උස්සලා දෙනවා. මේ විදිහට. එහෙම full wave එකත් capacitor එකක් දාලා smooth කරාට පස්සේ අපිට ටිකක් direct current එකකට close මේක exactly direct current එකක් නෙවෙයි මේක. මොකද direct current එක graph එක ගන්නොත් එහෙම it shows as a straight line. හැබැයි this is not a straight line but this is close. මේක ටිකක් close මේක වල. මොකද එක පැත්තක විතරයි තියෙන්නේ. it is showing on the positive or negative terminal. positive terminal එකේ පෙන්වන්න වෙන්න පුළුවන්, negative එකේ පෙන්වන්න වෙන්න පුළුවන්. එක terminal එකක් ගත්තොත් එක පැත්තයි පෙන්වන්නේ. ඊට පස්සේ අද කතා කරන්න තියෙනවා අපිට about light emitting diodes. LED ගැන කතා කරන්න තියෙනවා. right. මොකද්ද මේ LED එකක් කියලා කියන්නේ?
LED is a diode. LED එකක් කියලා කියන්නේ diode එකක්. ඔයාලට මතක ඇති අපි PN junction එකකට we call it diode. අපි PN junction එකකට diode එකක් කියලා තමයි කිව්වේ. හරි. මේ මෙතන උඩ තියෙනවා. මේ තියෙන actual diode එකක්. මේක symbol එක අපි කොහොමද දෙන්නේ? මෙන්න මේ විදිහට. This is the symbol. මේ විදිහට තමයි symbol එක යන්නේ. right. එතකොට කරන්ට් එක යන්න පුළුවන් මේ ඩිරෙක්ෂන් එකට. ඒක නිකන් අර arrow එකකින් point කරලා තියෙනවා වගේ හිතා ගන්න මේ symbol එක දැක්කහම. Current can only pass through to this direction. මේ arrow එකකින් point out කරන direction එකට විතරයි current එක යන්න පුළුවන්. If the current is coming from this direction, it cannot be passed through the diode because it is blocking. මේක block වෙනවා. මෙතන නිකන් gate එක වහලා වගේ තමයි තියෙන්නේ. ඒ විදිහට ඒක තේරුම් ගන්න. දැන් එතකොට LED එකක් කියලා කියන්නේ this is also diode. LED එකක් කියන්නේ diode එකක්. එතකොට මේකේ තියෙන difference එක තමයි when a current flow is passing through the LED light emitting diode, it emit a light. light එකක් emit කරනවා. right. මේක තමයි LED වල තියෙන difference එක. එතකොට මේකේ අර diode එකේ diagram එකමයි එන්නේ. symbol එක ගන්නකොට diode එකක symbol එකමයි. මේකෙන් light එක emit කරනවා කියලා පෙන්වන්න අපි මෙන්න මේ විදිහේ arrows දෙකක් දාලා පෙන්වනවා. එතකොට මේක තමයි LED එකක symbol එක. right. right. මේකත් semiconductor එකක්. මේක හදන්නේ gallium arsenide වගේ. GAAS gallium arsenide වගේ දේවල් use කරලා compounds use කරලා තමයි මේ LEDs හදන්නේ. මේ හිතන තියෙන process එක එච්චරම උමනා නැහැ. දැනගන්න ඕන දේ තමයි this is a diode. This has a positive terminal and negative terminal. right. anode and cathode එකක් තියෙනවා. anode is positive terminal, cathode is negative terminal. anode එක කියන්නේ positive, cathode එක කියන්නේ negative එක. You can easily identify anode and cathode because anode is longer than cathode. මේ anode එකේ මේ තියෙන terminal එක මේක දිගයි cathode එකට වඩා. එහෙමයි අපි plus minus මේකේ අඳුරගන්නේ. මේකට battery එකක් connect කරනවා නම් මේ plus එකට plus connect වෙන විදිහට මෙහෙම plus to plus minus to minus එන විදිහට connect කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ LED එක light up වෙන්නේ නැහැ. මොකද මේක diode එකක්. diode එක අනිත් පැත්තට current එක යන්නේ නැහැ. මෙහෙන් ආවොත් එහෙම current එකට යන්න බෑ. එහෙම යන්නේ නැහැ. right. නම් current එක මෙහෙන් එන්න ඕනේ. මෙතන පොඩි විස්තරයක් තියෙනවා LEDs ගැන කියලා. ඒක කියව ගන්න එච්චරම important නැහැ මේක. කියනවා 50000 hours විතර life time එකක් තියෙනවා. it depends on the manufacturer. මේක හදන එක්කෙනා උඩ depend වෙනවා. හොඳ LEDs තියෙනවා. සාමාන්‍ය රුපියලට දෙකට ගන්න පුළුවන් LEDs තියෙනවා. රුපියල් 1000 2000 එහෙම වෙන LEDs තියෙනවා. LED is a very popular technology these days. LED කියන්නේ ගොඩාක් popular technology එකක්. reason එක තමයි මේක ගොඩාක් තැන් වලදී use කරනවා LEDs. අපි ගත්තොත් එහෙම ගෙදර තියෙන බල්බ් ඉස්සර තිබුණේ ෆිලමන්ට් බල්බ් නේ. අර මෙහෙම බල්බ් එක මේකේ මෙහෙම ෆිලමන්ට් එකක් තියෙනවා. මේ කම්බි රත්තරා තමයි ලයිට් එක එන්නේ. ඊට පස්සේ තිබ්බ අර CFL බල්බ් කියලා අර මෙහෙම ඇතිලා වගේ තියෙනවට අඳලා පෙන්වන්න බෑ. දන්නවනේ CFL බල්බ්ස් ආවා. ඊට පස්සේ ටියුබ් ලයිට් කියන එක ආවා. මෙහෙම තියෙන දිග බල්බ්. ඔය හැම එකටම වඩා the electricity consumption is lower in LED. LED වල electricity use කරන ප්‍රමාණය හරිම අඩුයි. ඉතින් මේක budget friendly බල්බ් එකක්. අනිත් එක මේකෙන් emit කරන light එක ගොඩක් powerful. එතකොට efficiency එක වැඩි. It emits more light and uses lower current. current එක අඩුවෙන් use කරලා වැඩි එළියක් දෙනවා. ඒකින්ද LED බල්බ් එකක් use කරන එක හොඳයි. තව LED bulbs use කරනවා දැන් තියෙන TV වල. LED TV කියලානේ කියන්නේ. මීට කලින් ආවා LCD TV කියලා වර්ගයක්. මුලින්ම තිබ්බා ලොකු TV
අර CRT කියලා කියන්නේ. මම හට පෙන්නන්නම්. මුලින්ම තිබුණේ CRT කියන ටෙක්නොලොජි එක. මේ වගේ ලොකුයි මේවා. කම්පියුටර් මොනිටර්ස්, ටීවී හැම දෙයකම මෙහෙම තමයි තිබ්බේ. ඊට පස්සේ LED කියන ටෙක්නොලොජි එක ඊට පස්සේ තමයි ආවේ. අර වෙන ඉතින් එතකොට මේක හෙන සයිස් සෑහෙන ලොකුයි. යූස් කරන්න අමාරුයි. ඊට පස්සේ ආවා LCD කියන ටෙක්නොලොජි එක. LCD ටෙක්නොලොජි එකත් එක්ක මේ වගේ ෆ්ලැට් ස්ක්‍රීන් තමයි එන්න පටන් ගත්තේ. right. ඊගාව එක දැන් අලුතෙන්ම තියෙන්නේ LED කියන එක. ඒකත් අර වගේම වෙනසක් නැහැ අඳුර ගන්න. LCD එකයි LED එකයි අතර ඒ වුණාට මේක LCD එකටත් වඩා ගොඩක් අඩුවෙන් තමයි කරන්ට් එක යූස් කරන්නේ. තව දැකලා ඇති මේ වගේ ක්‍රිකට් මැච් එකක් යන වෙලාවට මෙහෙම ග්‍රවුන්ඩ් එක වටේ ක්‍රිකට් මැච් එකක් ෆුට්බෝල් මැච් එකක් යන වෙලාවට ලොකු ලයිට් පත්තු කරලා තියෙනවා ග්‍රවුන්ඩ් එක වටේ. මේ හයි කරන්නේ LED මේ වගේ ලොකු පැනල්ස් තමයි තියෙන්නේ. ඒකට මේක ගොඩාක් යූස්ෆුල් ටෙක්නොලොජි එකක් මේක හොයාගත්තේ. right. ඊට පස්සේ ඊගාවට එනවා අපි සෝලාර් සෙල්ස් වලට. සෝලාර් සෙල්ස් කියලා කියන්නේ මේ වගේම ඩයෝඩ් එකක්. සෝලාර් සෙල්ස් හදලා තියෙන්නේ මේ වගේම ඩයෝඩ්ස් වලින්. මෙතන තියෙන වෙනස තමයි දැන් සාමාන්‍ය ඩයෝඩ් එකකින් නම් නිකන් කරන්ට් එක යනවා. ඊගාවට මේ LED එකකින් කරන්ට් එක යවුවොත් එහෙම ලයිට් එකක් එමිට් වෙනවා. සෝලාර් සෙල්ස් වල තියෙන ඩිෆරන්ස් එක තමයි සෝලාර් සෙල් එකකින් සෝලාර් සෙල් එකකට ලයිට් වැටෙනකොට එළිය වැටෙනකොට මේකේ කරන්ට් එකක් ජෙනරේට් වෙනවා. පොඩි කරන්ට් එකක් ජෙනරේට් වෙනවා. මේ ඩයෝඩ් එකකට ලයිට් එක වැටුණාට පස්සේ පොඩි කරන්ට් එකක් ජෙනරේට් වෙනවා. ඒක තමයි වෙන්නේ. එතකොට මෙන්න මේ දැන් මම කියවන පොඩි කරන්ට් එකක් ජෙනරේට් වෙනවා කියලා. මෙහෙම ජෙනරේට් වෙන කරන්ට් එක එක සෙල් එකකින් ඒ වගේ පොඩි එකක් තමයි ජෙනරේට් වෙන්නේ. එතකොට සෙල්ස් ගොඩාක් තියෙනවා නම් මේකේ අපිට ටිකක් ලොකු කරන්ට් එකක් හදා ගන්න පුළුවන්. right. සෙල්ස් ගොඩාක් එකට කනෙක්ට් කරලා තියාගත්තොත් එහෙම කරන්ට් එක ටිකක් ලොකුවට හදා ගන්න පුළුවන්. එතකොට සෝලාර් පැනල් එකක් කියලා කියන්නේ the collection of solar cells. solar cells ගොඩක් එකට කනෙක්ට් කරලා හදාගත්ත එකට තමයි අපි සෝලාර් පැනල් එකක් කියලා කියන්නේ. මේකෙන් අපිට කරන්ට් එකක් ඔබ්ටේන් කරගන්න පුළුවන්. සෝලාර් පැනල්ස් වල දැකලා ඇති ගෙවල් වල මෙහෙම රූෆ් එකේ සෙට් කරනවා මේ වගේ සෝලාර් පැනල්ස්. මේක ගොඩක් environmental friendly method එකක්. මොකද අපි sunlight එක කියන energy ගොඩාක් අපි waste කරනවා කියන්නේ waste වෙලා යනවා. අපි use කරන්නේ නැහැ. හැබැයි අපිට මේ solar cells use කරන්න පුළුවන් නම් අපිට මේ waste වෙන මේ energy එක අපිට එකතු කරගන්න පුළුවන්. එතකොට මේ carbon emission එක අඩු කරගන්නත් පුළුවන්. carbon emission කියලා කියන්නේ if we use a vehicle with petrol or diesel engine. petrol හරි diesel හරි engine එකක් තියෙන vehicle එකක් use කරනවා කියලා කියන්නේ ඒකෙන් carbon emit වෙනවා. අපි ගෙදර කරන්ට් එක use කරනවා කියලා කියන්නේ කොහේ හරි තියෙන power plant එකක එක්ක කෝල් ගල් අඟුරු burn කරනවා. නැත්නම් diesel burn කරනවා. ඒ වගේ මොනවා හරි fossil fuel එකක් burn කරලා එන කරන්ට් එක තමයි ඔයාගේ ගෙදරට එන්නේ. හැබැයි ඔයාගේ ගෙදර මේ වගේ solar panel එකක් set කරගන්න පුළුවන් නම් එතකොට ඔයා ඉතින් environment එකට support එකක් දෙනවා carbon emission එක අඩු කරලා. right. දැන් මේ වගේ දේවල් තමයි ඉස්සරහට ගොඩක් popular වෙන්නේ. දැන් පුළුවන් තරම් ලෝකේ trend එක තියෙන්නේ carbon emission එක අඩු කරන්න. මේව ගොඩක් මිනිස්සු කරන්නේ නැති හේතුව තමයි the implementation cost is very high. මේක implement කරගන්න එක හරි අමාරුයි. ලොකු වියදමක් යනවා සාමාන්‍යයෙන් solar panels ගෙදරට හයි කරගන්න. කියන තමයි ගොඩක් මිනිස්සු ඒකට යන්නේ නැත්තේ.
රයිට් මෙතන තියෙන්නේ මේ සෝලාර් පැනල් එකකින් කොහොමද ගෙදරක් ෆන්ක්ෂන් වෙන්නේ කියලා. ඔය සෝලාර් පැනල්ස් ගෙවල් වල හයි කරන කම්පැනිස් ගැන ඔය අහලා තියෙනවද කියලා දන්නේ නැහැ. සෝලාර් පැනල්ස් ඔයගේ රූෆ් එකේ ඉන්ස්ටෝල් කළොත් එහෙම ඒකෙන් ඔයාගේ ගෙදරට ඉලෙක්ට්‍රිසිටි ගන්න පුළුවන්. ඒ වගේම ඉලෙක්ට්‍රිසිටි ඉතුරු වෙනවා වැඩිපුරත් එක්ක එනවා. මුළු ගෙදරට වුණා ප්‍රමාණයටත් වඩා වැඩියෙන් එනවා. එතකොට ඒ ටික අපිට පුළුවන් ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකට විකුණන්න. ඒක මේන් කරන්ට් එකට අපෝසරයක් අපි මෙතනින් දෙනවා. මෙතනින් මේන් කරන්ට් එකට ඒක කනෙක්ට් කරනවා. එතකොට දැන් සාමාන්‍යයෙන් අපි ප්‍රොසීඩර් එක මොකක්ද? අපි කරන්ට් එක යූස් කරනවා ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකෙන් අපිට බිල් එකක් කඩලා අපෙන් සල්ලි ගන්නවා. ඒකනේ කරන්නේ. සෝලාර් පැනල්ස් යූස් කරලා අපි ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකට කරන්ට් එක දුන්නොත් එහෙම ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකෙන් අපිට සල්ලි ගෙවනවා. ඒගොල්ලෝ අපිට සල්ලි දෙනවා. ඒ විදිහට අර ඉම්ප්ලිමන්ටේෂන් ඉන්ස්ටෝලින් කොස්ට් එක වැඩි වුණාට ඊට පස්සේ මේක සල්ලි හම්බ කරන විදිහට නිකන් ඔහෙ තියෙන්නේ. ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ කිසි ප්‍රශ්නයක් නැහැ. නිකන් හැම මාසෙකම ඔයාට ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකකින් ගාණක් ගෙවනවා සෝලාර් පැනල්ස් වලින් ඔයා මේන් සප්ලයි එකට දෙන කරන්ට් එක අනුව. ඊට අමතරව හදිස්සියවත් මේක ෆේල් වුණොත් එහෙම සෝලාර් පැනල්ස් ෆේල් වෙලා මොකක් හරි රිපෙයාර් එකක් ආවොත් එහෙම ඒ වෙලාවට ඔයාට පුළුවන් මේ මේන් කරන්ට් එකෙන් එන සාමාන්‍ය විදිහට ඒ කරන්ට් එක යූස් කරන්නත් පුළුවන්. එහෙම වෙන විදිහට තමයි මේවා ඉන්ස්ටෝල් කරන්නේ. රයිට්. ඊට පස්සේ අපි කතා කරනවා ට්‍රාන්සිස්ටර්ස් ගැන. රයිට්. මේ පාර්ට් එකට යන්න කලින් අපි බලමු ට්‍රාන්සිස්ටර් එකක් මොන ෂේප් එකේද කියලා. right මේ තියෙන ට්‍රාන්සිස්ටර්ස් මේවා දැකලා ඇති සමහර විට ඉලෙක්ට්‍රොනික ඩිවයිසස් ඇතුලේ මේවා බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ පින්ස් තුනක් තියෙන ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එකක්. ඩිවයිස් එකක් නෙමෙයි ඩිවයිස් එකක් උත්තරයෙන් කොම්පොනන්ට් එක. right ඔහොම ටර්මිනල්ස් තුනක් තියෙනවා බලා ගන්න පුළුවන්. මේවා සාමාන්‍යයෙන් තියෙන්නේ ඔය රේඩියෝ එතකොට ටිකක් එච්චරම හයිටෙක් ඩිවයිස් වල මේවා පේන්නේ නැහැ. ඒ කියන්නේ ස්මාර්ට්ෆෝන් එකක් ගත්තොත් එහෙම ස්මාර්ට්ෆෝන් එකක් ගලවලා බැලුවහම මෙහෙම ට්‍රාන්සිස්ටර් එකක් මේ වගේ ලොකු කොම්පොනන්ට් එකක් ඔයාලට කීයටවත් බලා ගන්න වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් රේඩියෝ එකක් වොෂින් මැෂින් එකක් ඒ වගේ දෙයක සර්කිට් එකක තමයි මේවා තියෙන්නේ. බලමු කියලා තියෙන්නේ මොකද්ද කියලා. The transistor which is responsible for vast development in electronics is constructed using two PN junctions. එතන තියෙන වැදගත් දේ තමයි vast development in electronics. electronics වල development එක ලොකුවට වුණ තැනක් තමයි මෙන්න මේ transistors කියන එක. ඔයා IT කරනවා නම් සබ්ජෙක්ට් එකක් විදිහට IT කරනවා නම් IT කරනකොට computer generations ගැන ඔයාලට උගන්වනවා. The generations of computer. කියන්නේ computers කොහොමද develop වුනේ කියලා. මේ දැන් තියෙන තත්ත්වයට. එතකොට අපි කතා කරනවා first generation computers කියලා වර්ගයක් තියෙනවා. second generation computers කියලා එහෙම තියෙනවා. first generation එකේදී vacuum tube කියලා technology එකක් තමයි use කරේ. ඒව මම මෙතන කියන්නේ නැහැ. second generation එනකොට තමයි ඔය transistors කියන technology එකට ආවේ. right. මෙන්න transistors හින්දා මේ ඉලෙක්ට්‍රොනික්ස් වල ලොකු දියුණුවක් වෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ අපි අද යූස් කරන හැම ඩිවයිස් එකක්ම මෙන්න මේ ටෙක්නොලොජි එකේ රිසල්ට් එක. දැන් මම කිව්වා ස්මාර්ට්ෆෝන් එකක් ගත්තාම ඒකේ ස්මාර්ට්ෆෝන් එකක we cannot see transistors physically. අපිට physically transistors බලා ගන්න බෑ. ස්මාර්ට්ෆෝන් එකක් ගලවලා බලුවොත් එහෙම මේ සර්කිට් එකේ මෙහෙම ඩිවයිසස් නැහැ පේන්නේ. මෙහෙම කොම්පොනන්ට් නැහැ පේන්නේ. හැබැයි ස්මාර්ට්ෆෝන් එකේ තියෙන චූටි චිප්ස් වගේ ඇතුලේ ගොඩක් හයි කරපුවා බලා ගන්න පුළුවන්. දැන් ටෙක්නොලොජි එක ගොඩාක් දියුණු නිසා මේ ට්‍රාන්සිස්ටර්ස් කියනවා නැනෝ ටෙක්නොලොජි එකෙන් තමයි ඉන්ස්ටෝල් කරන්නේ. නැනෝ ටෙක්නොලොජි කියලා කියන්නේ very small. ඒවා අපිට ඇහැට පේන්නේ නැති තරම් small මේ ට්‍රාන්සිස්ටර්ස්. මේ එක චිප් එකක් ඇතුලේ ට්‍රාන්සිස්ටර්ස් 10 ගණක් තියෙනවා වෙන්න පුළුවන්. ඒ තරම් ඒවා පුංචියට හදන්න පුළුවන් වෙන විදිහට අද මේ වෙනකොට ටෙක්නොලොජි එක දියුණු වෙලා ඇවිල්ලා තියෙනවා.
නේද ස්මාර්ට්ෆෝන් එකක් ගත්තොත් අපිට ෆිසිකල් ට්‍රාන්සිස්ටර්ස් බලා ගන්න බෑ. අර වගේ ලොකු කොම්පොනන්ට් මේ වගේ ටර්මිනල්ස් තියෙන මෙහෙම ඒවා නැති වුණාට මේවා නැනෝමීටර් සයිස් එකේ තියෙනවා. කියන්නේ අපිට හැට පේන්නේ නැහැ. මයික්‍රොස්කෝප් එකකටවත් පේන්නේ නැහැ. ලයිට් මයික්‍රොස්කෝප් එකකටවත් පේන්නේ නැති තරම් චූටි සයිස් ට්‍රාන්සිස්ටර්ස් ගොඩාක් තියෙනවා අර චිප්ස් ඇතුලේ. එතකොට අපි බලමු මේ ට්‍රාන්සිස්ටර් එකක් කියන්නේ මොකක්ද කියලා. මෙතන කියනවා constructed using two PN junctions. PN junctions දෙකක් use කරලා තමයි මේ transistors හදලා තියෙන්නේ. PN junction එකක් කියන්නේ මොකක්ද කියලා අපි කලින් කතා කරානේ. PN junction එකක් කියන්නේ අර diode එකක් කියලා ගත්ත component එක. PN junction එකක් කියලා කියන්නේ. දැන් මෙතන තියෙන එක PN junction එකක් නෙවෙයි. there are two PN junctions. PN junctions දෙකක් තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි transistor එකක් හදලා තියෙන්නේ. දැන් මෙතන මේ බේසික් ඩෙමොන්ස්ට්‍රේෂන් එකක් පෙන්වලා තියෙනවා ට්‍රාන්සිස්ටර් එකක පික්චර් රිප්‍රසන්ටේෂන් එකක්. ඔයාලට තේරුම් ගන්න ලේසි වෙයි. දැන් එතකොට මෙතන පේනවා ඔයාලට PN junctions දෙකක් කොහොමද තියෙන්නේ කියලා. මෙතන ගත්තොත් එහෙම PN කියලා දෙකක් තියෙනවා මෙතන. PN ඊට පස්සේ ආයි මෙතන P එකක් තියෙනවානේ. එතකොට මේ පැත්තෙන් ගත්තොත් එහෙම PN junction එකයි. මේ පැත්තෙන් ගත්තොත් there is another one. තව එකක් තියෙනවා. මෙතනත් එහෙම. එතකොට මෙන්න මෙතන මෙන්න මේ පික්චර් එක අපි බලමු. මේකෙදී මේවා ලේබල් කරලා තියෙනවා. ට්‍රාන්සිස්ටර් එක. මෙතන මේ ගොඩක් දාලා තියෙන හින්දා ටිකක් කන්ෆියුසින්. අපි මුලින්ම මෙන්න මේකේ තියෙන මේ ටර්මිනල්ස් තුනට කියන ලේබල්ස් ටික අපි අඳුරගමු. මේ ටර්මිනල්ස් තුනට මොකද කියන්නේ කියලා. right. මේ මැදින් තියෙන ටර්මිනල් එක. ඒකට අපි කියනවා බේස් කියලා. මැදින් තියෙන එක බේස් එක. right. ඊට පස්සේ තව තියෙනවා කලෙක්ටර් කියලා එකක් තියෙනවා. එකට පැත්තෙන් තියෙන තව එක ටර්මිනල් එකකට කලෙක්ටර් කියලා කියනවා. එතකොට මෙතනින් තියෙන එකකට අපි කියනවා එමිටර් කියලා. එතකොට මේ ට්‍රාන්සිස්ටර් එක මේකෙත් කලෙක්ටර් තියෙනවා, බේස් තියෙනවා, එමිටර් තියෙනවා. මම ඒ ටික හයිලයිට් කරනම්කෝ. right. දැන් ඇයි මෙතන pictures දෙකක් දීලා තියෙන්නේ? මෙතන රූප දෙකක් දීලා තියෙනවනේ. Transistors, there are two types of transistors. Transistors වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි PNP transistors. එක වර්ගයක් PNP transistors. අනිත් එක තමයි NPN transistors. PNPN NPN. right. මෙන්න මේ තියෙන transistor එක this is a PNP transistor. මේක PNP transistor එකක්. එතකොට මේක NPN transistor එකක්. කොහොමද ඒක අඳුරගන්නේ? මේකේ බලන්න. මේ දෙපැත්තේ තියෙන P දෙකක්. right. P type semiconductors දෙකක් නෙති. අපි කතා කරලා තියෙනවා already what is a P type semiconductor. P type semiconductor එකක් කියලා කියන්නේ මොකක්ද කියන එක අපි දැනටමත් කතා කරලා තියෙනවා. right. P type කියන්නේ it contain holes. ඒකේ holes නේ තියෙන්නේ. N type නම් N එකක තියෙන්නේ electrons. මේකේ තියෙන්නේ holes. right. එතකොට P type ඒවා දෙකක් දෙපැත්තේ තියෙනවා. N type එකක් මැද තියෙනවා. right. එතකොට අපි මේකට name එක දෙන්නේ P N P PNP transistor. මේ වගේ transistor is called PNP transistors. නම් මේකේ NPN කියන්නේ කියලා තේරෙනවා. NPN එකේදී දෙපැත්තේ N type semiconductors දෙකක් තියෙනවා. මැද තියෙනවා P type semiconductor එකක්. එතකොට අපි මේකට කියනවා NPN transistors කියලා. right. PNP NPN transistors. ඔය විදිහට කියනවා. right. ඊට පස්සේ
මේක අපි තව ටිකක් ක්ලැරිෆයි කරගමු. මේ මැද තියෙන semiconductor එකට මේ මැද තියෙන semiconductor part එකට connect කරලා තියෙන terminal එකට අපි කියනවා base එක කියලා. In this case base is a n type semiconductor. මෙතනදී PNP transistor එකකදී base is connected to n. මොකද මැද තියෙන්නේ n type semiconductor එකක් නේ. මෙතෙන්දී base is connected into p. මැද තියෙන්නේ p එකක්. දැන් ඔයා මේක confuse වෙන්න එපා. මේක picture representation එක මෙහෙම දීලා තියෙනවා. picture එක මෙහෙමයි. diagram එක මෙහෙම දීලා තියෙනවා. හැබැයි අපි ගියොත් එහෙම actual image is like that. මේ වගේ තමයි actual image එක තියෙන්නේ. එතකොට මේ දෙක වෙනස්නේ. මෙතන මෙහෙම diagram එකක් පෙන්නලා තියෙනවා. මෙතන තියෙන්නේ මෙහෙම. එකම පැත්තට terminals තුනක් තියෙනවා. එතන confuse වෙන්න එපා. මේක හදලා තියෙන්නේ අර circuit එකට connect කරන්න ලේසි වෙන්න. දැන් මෙහෙම තිබ්බොත් එහෙම circuit එකකට මේක connect කරනකොට circuit board එකකට මේක connect කරනකොට මේ විදිහට දෙපැත්තට terminals ගිහිල්ලා තිබුණොත් එහෙම connect කරන්න අමාරුයි. ඉතින් මේක terminals මෙහෙම පහලින් තමයි අරගෙන තියෙන්නේ මේ දෙපැත්තේ terminals දෙක. හරි. මේකත් එහෙමයි. එතකොට අපිට මේක පොතේ මෙහෙම දෙපැත්තට කරලා පෙන්නන්නේ. අපිට මේක තේරුම් ගන්න ලේසි. එහෙම කතා කරනකොට. හරි. ඒකයි මේ විදිහට දීලා තියෙන්නේ. right. විනාඩියක් ඉන්න. right. අපි දැන් බලමු ඇයි මේවට මේ emitter collector එහෙම කියන්නේ. ඊට පස්සේ මෙහෙම arrows දාලා පෙන්නලා තියෙනවා direction of the current flow එහෙම කියලා තියෙනවා. right. then when we talk about semiconductors ගැන කතා කරනකොට we have discussed about carriers, electricity carriers. right. p type semiconductor එකක් නම් if the semiconductor is p type, electricity carrier is holes. electricity carrier එක වෙන්නේ holes. holes වලින් electricity එක එක තැනකින් ඉඳන් තව තැනකට අරගෙන ගියේ. holes use කරලා තමයි අරගෙන ගියේ. n type semiconductor එකක් නම් electricity අරගෙන ගියේ by free electrons. electrons use කරලා තමයි electricity එක එක තැනකින් ඉඳන් තව තැනකට අරගෙන ගියේ. එතකොට මෙන්න මේ semiconductor නෑ. ඉස්සෙල්ලා අපි NPN semiconductor මේ transistor එක ගැන බලමු. NPN transistor එක ගැන කතා කරොත් එහෙම මෙන්න මේ emitter කියන side එකෙන් තමයි හැම වෙලේම මේ carrier එක emit කරන්නේ. අපි දන්නවනේ emit කරනවා කියන වචනේ release කරනවා කියන තේරුම නෙන්නේ. emit කරනවා. emitter එක තියෙන side එකෙන් හැම වෙලේම වෙන්නේ එයාගේ තියෙන electricity carrier එක emit කරනවා, release කරනවා. right. එතකොට emitter එකකින් තමයි හැම වෙලේම release වෙන්නේ. emitter එකේ ඉඳලා collector එක පැත්තට තමයි carrier එක යන්නේ. to emitter to the collector. emitter to the collector. emitter එකෙන් emit කරනවා, collector එකෙන් collect කරනවා. electricity carrier එක emitter එකෙන් emit කරනවා, collector එකෙන් collect කරනවා, එකතු කරනවා. එතකොට current එක හැම වෙලේම current එක නෙමෙයි carrier එක හැම වෙලේම යන්නේ. electricity carrier එක හැම වෙලේම යන්නේ E to C. අපි මේ symbols දාලා පෙන්නනවා. emitter කියන එක E වලින් represent කරනවා, collector එක C වලින් represent කරනවා. හැම වෙලේම electricity carrier එක යන්නේ emitter to collector. emitter එක ඉඳන් collector එකට තමයි යන්නේ. right. එතකොට in NPN transistor එකක එතකොට electricity carrier එක වෙන්නේ කවුද? මේකේ emitter එක තියෙන side එකේ ඉන්නේ n type semiconductor එක. emitter එක තියෙන side එකේ ඉන්නේ n type semiconductor එක. so that electricity carrier is electrons. එතකොට මේ වෙලාවේදී electricity carrier එක වෙන්නේ electrons. ඒකින්ද මෙයා emit කරන්නේ electrons. මෙයා electrons emit කරනවා. ඒ කියන්නේ electrons are flowing from the emitter to the collector. ඒ කියන්නේ to this direction E to C electrons යනවා. right. E වල ඉඳලා C වලට වෙනකම් electrons යනවා. right.
එතකොට අපි කතා කරලා තියෙනවා the direction of current is the opposite direction of the electron flow. electron flow එකේ opposite direction එකට තමයි current එක යනවා කියලා අපි ගන්නේ. හරි. දැන් මෙතනදී electrons යනවා නම් E to C. emitter එකේ ඉඳන් collector එකට වෙනකන් electrons යනවා නම්. ඒකෙන් කියන්නේ current එක කොහෙද යන්නේ? C to E. collector එකේ ඉඳන් emitter එකට වෙනකන් තමයි current එක flow වෙන්නේ. මොකද emitter එකේ ඉඳන් collector එකට electrons flow වෙනවා. ඒකට opposite direction එකට තමයි current එක flow වෙන්න ඕන. එතකොට collector to emitter තමයි current එක flow වෙන්නේ. හරි. ඊට පස්සේ PNP transistor එකකදී what is the electricity carrier? holes. මොකද in the emitter side එකේ the semiconductor is p type semiconductor එකක් තමයි ඉන්නේ. so that holes are the electricity carrier එක වෙන්නේ holes. එතකොට මෙයා මොකද කරන්නේ? emitter to collector electricity carrier එක යවනවා. මෙතනදී යන්නේ holes, electrons නෙවෙයි යන්නේ. right? electrons නෙවෙයි යන්නේ, holes තමයි යන්නේ. holes මේ පැත්තට යනවා කියලා කියන්නේ. current එකත් ඒ පැත්තටම යනවා. right? ඒකට reason එක තමයි මම ඔක මෙහෙම explain කරන්නම්කෝ. දැන් මෙන්න මෙතන තියෙන hole එකක්. මෙතන hole එකක් තියෙනවා. මෙතන electron එකක් තියෙනවා කියලා හිතන්න. මෙතන electron එකක් තියෙනවා. දැන් මේ hole එක මෙතන ඉඳන් මෙතෙන්ට යනවා. මේ hole එක මෙතන ඉඳන් මෙතෙන්ට යන්න නම් මොකද වෙන්න ඕන? මෙන්න මේ electron එක මෙතන ඉඳන් මෙතෙන්ට ඇවිල්ලා. electron එක මෙතන ඉඳන් මෙතෙන්ට ඇවිල්ලා මෙහෙම මේ ඊට පස්සේ තමයි මේ hole එක ඉස්සරහට යන්නේ. එහෙම නැතුව hole එකකට ඉස්සරහට යන්න බෑනේ. right. එතකොට අපි මේකට comparatively හිතන්න. right. මේකේ electrons මේ පැත්තට යන හින්දා current එක මේ පැත්තට ගියා. මේකේ holes මෙහෙට යන හින්දා holes කියන්නේ electrons වලට opposite value එක. right. electrons වලට opposite එක තමයි holes කියලා කියන්නේ. හරියට නිකන් plus charges වගේ. මොකද electrons වල තියෙන minus charges. holes වල plus charges කියලා දෙයක් ඇත්තටම නැහැ. හැබැයි අපි consider කරනවා මේක positively charged කියලා. right. මේකේ opposite එක තමයි මේක. එතකොට holes මේ පැත්තට යද්දි current එකත් ඒ පැත්තටම යනවා. ඒ කියන්නේ emitter to collector current එකත් යනවා. එතකොට මේ දෙක හොඳට තේරුම් ගන්න. ඔයා ගොඩක්ම තේරුම් ගන්න ඕන මෙන්න මේක. right. මේක තමයි ඔයාලට වැඩිපුරම use වෙන්නේ. වැඩිපුර කියන්නේ ඔයාලගේ syllabus එකේ තියෙන මේක විතරයි. මෙතනින් එහාට PNP ගැන අපි කතා කරන්නේ නැහැ. මොකද මේක ටිකක් confusing. මේක ටිකක් කතා කරන්න එක අමාරුයි. ඒකින්ද PNP නැහැ. NPN තමයි ඔයගොල්ලන්ගේ syllabus එකේ තියෙන්නේ. NPN එක හොඳට තේරුම් ගන්න. electricity carriers when electrons යනවා E to C, emitter to collector. එතකොට current එක යනවා C to E. ඔය විදිහට current එක යනවා. ඊට පස්සේ symbol එක. the symbol of the transistors වල symbol එක. මෙන්න මේ විදිහට පෙන්වලා තියෙනවා PNP transistors වල. PNP transistors වල symbol එක මෙහෙම. ඊට පස්සේ NPN transistors වල symbol එක මෙහෙම. ඔය symbol එක අඳින්න හරි ලේසි. කොහොමද අඳින්නේ? මෙහෙම රවුමක් යන්දා. මෙහෙම ඉරක් යන්දා. මෙහෙම ඉරක් දැම්මා. ඊට පස්සේ මෙහෙම. එතකොට මෙන්න මේ මැදින් අඳින ඉරෙන් අපි හැම වෙලේම පෙන්වන්නේ බේස් එක. බේස් ටර්මිනල් එක තමයි මේකෙන් පෙන්වන්නේ. ඊට පස්සේ collector and emitter. මෙහෙම මේ දෙපැත්තේ තියෙන ටර්මිනල්ස් දෙක collector and emitter. ඔක අනිත් පැත්ත ගිහිල්ලා emitter එක උඩට එන්න collector පහළට එන්න එහෙමත් අඳින්න පුළුවන් ඉතින් අනිත් පැත්තට. එහෙම confuse වෙන්න යන්න එපා. මේ විදිහටම පුරුදු වෙන්න. collector එක හැම වෙලේම උඩින් mark කරන්න පුරුදු වෙන්න. ඔය විදිහට මේකේ තියෙන මේ terminals තුන අපි මේ symbol එකෙත් ඇඳලා පෙන්නනවා. ඊට පස්සේ මෙන්න මේ arrow එක. this is the very important one. මෙන්න මේ arrow එකෙන් තමයි අපි identify කරගන්නේ what is this transistor. මේ transistor එක මොකක්ද කියලා අඳුරගන්නේ by using this arrow. මෙතන arrow එකක් තියෙනවා පේනවා ඉතින්. මෙන්න මේ arrow එක use කරලා තමයි අපි transistor එක identify කරගන්නේ. කොහොමද arrow එක use කරලා transistor එක identify කරගන්නේ? බලන්න.
in PNP transistors. PNP transistors වල current flow එක කොහෙද තියෙන්නේ? from E to C. E වල ඉඳලා C වලට තමයි current flow එක තියෙන්නේ. right? එතකොට මේකේ arrow එක දාන්නෙත් කොහොමද? මේ උඩ පැත්තට. ඔයා තේරුම් හිතා ගන්නවා මෙහෙම. current එක E to C තමයි යන්නේ. එතකොට current එක E to C තමයි යන්නේ. එතකොට E වල ඉඳලා එනවා මෙහෙම ගිහිල්ලා C වලට යනවා. right? E වල ඉඳලා එනවා මෙහෙම ගිහිල්ලා C වලට යනවා. current එක මෙහෙම E වල ඉඳලා ආවා. E වල ඉඳලා ඇවිල්ලා C වලට ගියා. ඒකින්ද මේකේ arrow එක අපි මෙහෙම මෙන්න මේ ඩිරෙක්ෂන් එකට තමයි point out කරන්නේ. right? එතකොට මේකද NPN transistor එක arrow එක අපි කොහොමද දන්නේ? NPN transistor එක current එක යන්නේ from C to E. commutator collector එකේ ඉඳලා emitter එකට තමයි current එක flow වෙන්නේ. අන්නේ reason එකකින් ඉඳලා අපි මෙතන arrow එක මෙහෙම පහළට direction එක දාලා පෙන්නන්නේ. right? ඔය විදිහට තමයි අපි ඔක represent කරලා පෙන්නන්නේ. එතකොට ඔක සමහර වෙලාවට ඔයාගෙන් question එකක් අහන්න පුළුවන්. Identify the transistor, type of the transistor. නැත්නම් what is the type of the transistor shown by following diagram. එහෙම අහලා මේ දෙක දීලා හොත් එහෙම what is the NPN transistor කියලා. NPN එකකදී හැම වෙලේම current එක කියන්නේ C to E. current එක electricity carrier එක නෙමෙයි. electricity carrier කියන්නේ අනිත් පැත්තට මේකේ NPN එකේ. electrons යන්නේ අනිත් පැත්තට. current එක තමයි C to E flow වෙන්නේ. current එකයි C to E flow වෙන්නේ. එතකොට current එක flow වෙන direction එක තමයි අපි මේ arrow එකකින් point out කරලා පෙන්නන්නේ. එතකොට මෙතනින් අඳුර ගන්න ඕනේ කොහොමද what is the transistor කියලා. right? ඔයාගේ තියෙන ඉස්සරහට හම්බ වෙන questions වල PNP transistor එක නැහැ. PNP transistors එන්නේ නැහැ. NPN transistors තමයි එන්නේ. එතකොට හැබැයි ඔයාලට identify කරගන්න පුළුවන් වෙන්න ඕන PNP NPN මේ symbols වලින්. symbol එක අපි ඔය විදිහට තමයි පෙන්නන්නේ. අනිත් එක මෙතන කියනවා an arrowhead is used to identify the emitter. මේ arrowhead එක හැම වෙලේම emitter එක උඩ තමයි මාක් කරන්නේ. arrowhead එක හැම වෙලේම emitter එකේ මාක් කරන්නේ. මේක collector එකේ එහෙම මාක් කරන්නේ නැහැ. දැන් අපිට ඕනනම් දැන් මේකේ current එක මේ පැත්තට flow වෙනවා කියලා පෙන්වන්න. අපිට ඕනනම් මේ emitter එකකින් යන line එකේ නැතුව මෙන්න මේ collector එකකින් යන line එකේ අපිට මෙහෙම ඊතලයක් ගහලා පෙන්වන්නත් තිබුණානේ. එහෙනම් මේ අතුල් පැත්තේ හරි මෙහෙම arrow එකක් ගහලා පෙන්වන්න තිබ්බනේ. එහෙම පෙන්වන්නේ නැහැ. That is a rule. Always we mark the arrowhead on emitter. emitter එකේ තමයි මේ විදිහට arrow එක දාලා පෙන්නන්නේ. ඔයාලට මේ bases mark කරලත් නැත්තම් මේ terminals mark කරලත් නැත්තම් මේ diagram එක සමහර වෙලාවට ඔයාලට දෙන්න පුළුවන් මෙහෙම diagram එකක්. right? මෙතන මේ C කියන එක දීලත් නැහැ. මේ E කියන එක දීලත් නැහැ. B කියන එක දීලත් නැහැ. එහෙම මොකුත් දීලා නැහැ. ආට කියනවා identify the transistor. transistor එක identify කරගන්න mark the terminals. terminals mark කරන්න කියලා කියනවා. එහෙම වුණොත් එහෙම කොහොමද මේ වැඩේ කරන්නේ? right? දැන් බලන්න. මේ NPN එක transistor එක අඳුරගද්දී මේක transistor එකකින් මේ එළියට මේ විදිහට arrowhead එක mark කරලා තියෙනවා. ඔයා මතක තියාගන්න මේ ඩයග්‍රෑම් එක මෙහෙමයි යන්නේ කියලා. NPN එකේ transistor එකකින් එළියට වගේ යන විදිහට තමයි මේක මාක් වෙන්නේ. දැන් එතකොට මේ terminals label කරන්න කිව්වහම එතනත් හරි ලේසි. මොකද arrowhead is marked on the emitter. ඒකින්ද මෙන්න මේ arrowhead එක තියෙන line එකට E අකුර දානවා. මොකද always arrowhead is on the emitter. arrowhead එක තියෙන emitter එක උඩ. ඒක emitter නම් අනිත් එක collector වෙන්න ඕනේ. එතකොට ඒක collector. මේ මැදින් තියෙන එක කොහොමත් base. ඒක වෙනස් වෙන්නේ නැහැ කීටවත්. ඊට පස්සේ මේකට කියොත් එහෙම PNP transistor එකක් identify කරගන්න අපිට ලේසි label කරලා නැතත්
ලේබල් කරලා නැතත් අඳුර ගන්න පුළුවන්. මේ arrow head එක තියෙන්නේ direct to the inside of the transistor. transistor එක ඇතුළට තමයි arrow head එක direct කරලා තියෙන්නේ. arrow head එක mark කරලා තියෙන terminal එක emitter, other terminal is collector. මේ මැදින් තියෙන terminal එක definitely base terminal එක තමයි මැදින් තියෙන්නේ. ඔය විදිහට අපිට identify කරගන්න පුළුවන්. right. ඊට පස්සේ කියනවා when using a transistor in a circuit, the appropriate voltage must be provided to the terminals. terminals වලට ඕමනා current එක දෙන්න ඕනේ. This is known as biasing a transistor. මේ proper current voltage එකක් දෙන එක අපි කියනවා biasing a transistor. transistor එකක් bias කරනවා කියන එක. ඔයාලට මතකද diode එකක් අපි කොහොමද forward bias, reverse bias කළේ කියලා? transistor එකක් forward bias, reverse bias කළේ කොහොමද කියලා මතකද? අර හරි විදිහට terminals connect කරොත් එහෙම හරි විදිහට terminals connect කරොත් එහෙම current එක යනවා. එහෙම current එක යනොත් there is a minimum voltage. අර මැද තිබුණානේ deflection area කියලා එකක්. මැද තිබ්බ depletion area කියලා එකක්. ඔය depletion area එක පුංචි වෙලා අන්තිමට 0 වුණාට පස්සේ තමයි current එක යන්නේ. ඔයා correctly batteries connect කරත් current එක යන්නේ නැහැ, voltage එක අඩුයි. දැන් proper voltage එකක් දෙන්න ඕන අනිවාර්යෙන් forward bias වෙනවා. ඔයා වැරදියට connect කරා නම්, ඒ කියන්නේ plus to minus, minus to plus terminals මාරු කරලා connect කරොත් එහෙනම් කොහොමත් ඒක reverse bias. reverse bias එකේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ current එක යන්නේ නැහැ. right. ඊට පස්සේ මෙතන කියනවා මේ ටික අපි මේ questions වලින් තමයි කතා කරන එක හොඳ. මොකද මෙහෙම කතා කළාට ඔක එහෙම ලොකු idea එකක් එන්නේ නැහැ. පොඩ්ඩක් කියවගෙන යන්කෝ highlight කරගෙන ඕමනා ටික. මෙතන කියනවා appropriate voltage කියන එක මතක තියෙන්න ඕන. must be provided to the terminals. The emitter minus base junction should be forward bias, while the base junction should be reverse bias with the higher voltage. Right. ඔකොහම කතා කරගෙන යන්න. ඔක confuse වෙන්න එපා. අපි ඉස්සරහදී කතා කරනවා. right. ඊට පස්සේ කියනවා accordingly in a NPN transistor එකක C should be connected to the positive terminal. C එක connect වෙන්න ඕනේ. ඒ කියන්නේ collector එක connect වෙන්න ඕනේ positive terminal එකට. right. E should be connected to the negative terminal. emitter එක connect වෙන්න ඕන negative terminal එකට. right. ඊට පස්සේ කියනවා B should be supplied a potential difference in the same direction as C but with a smaller magnitude. කොහොම ටිකක් කියනවා. ඊට පස්සේ මෙන්න මෙතන fraction එකක් තිබ්බා. මෙතන මේ transistor types ටිකක් දීලා තියෙනවා. transistor වර්ගවල numbers ටිකක් දීලා තියෙනවා. ඕවා හැම පාඩම් කරන්න යන්න එපා. ඕවා කීයටවත් exam එකේ අහන්නේ නැහැ. නිකන් විස්තරයක් ඔයාලට මේ කරලා තියෙනවා. හරි. මේ fraction එකක් හදන විදිහ තමයි අපි තේරුම් ගන්න ඕන. හරිම ලේසියි මේකේ තියෙන fractions. එහෙම ලොකු දේවල් නෙමෙයි තියෙන්නේ. මේ දීලා තියෙන ඒවාත් extra knowledge වලට තියෙනවා. ඔයා දැනට ඔයාට තේරෙලා තියෙන්න ඕන. මෙන්න මේ ටික විතරයි. emitter, collector, base කියන ටික මොනවද? ඒවා මෙහෙම symbol එකේ කොහොමද අපි ඒවා identify කරගන්නේ? මේ arrow head එකෙන් මොකද කරන්නේ? මොකද්ද මේ arrow head එකකින් direct කරන්නේ? current එක යන direction එක තමයි arrow head එකෙන් පෙන්නන්නේ. ඔන්න ඔය ටික දැනට තේරෙලා තියෙනවා නම් it is more than enough. ඒක හොඳටම ඇති. right. ඊට පස්සේ තියමු මෙන්න මෙතනට. amplifying process of a transistor. amplifying process. What means amplify? amplify කරනවා කියලා කියන්නේ මොකක් කරේ දෙයක්
ඉන්ක්‍රීස් කරගන්නවා කියන එක. වැඩි කරගන්නවා, ඉන්ක්‍රීස් කරගන්නවා, ලොකු කරගන්නවා. එහෙම එකක් නේ ඇම්ප්ලිෆයිං ප්‍රොසෙස් එක කියලා කියන්නේ. සමහරට ඔයා දැකලා ඇති ඉන්න ඔයාගේ ඉස්කෝලේ අර උදේට announcement එහෙම දෙනකොට ඒගොල්ලෝ යූස් කරනවා ස්පීකර්ස් යූස් කරනවා. මයික්‍රොෆෝන් එකක් තියෙනවා, ස්පීකර් එකක් තියෙනවා. ඉස්කෝලේ උදේට announcement දෙනවනේ අද මෙහෙමයි අද ටීචර්ස්ලාගේ මීටින් එකක් තියෙනවා. ඔහොම කියනවා. එතකොට හම් බොක්ස් එකක් වගේ ගැජට් එකක් තියෙනවා. මේකට තමයි මයික්‍රොෆෝන් එක කනෙක්ට් වෙන්නේ. මේකට මයික්‍රොෆෝන් එක කනෙක්ට් වෙනවා. ඊට පස්සේ මේකෙන් තමයි ස්පීකර් එකට යන්නේ. ලවුඩ් ස්පීකර් එකට යනවා මේක. මෙහෙම බොක්ස් එකක් වගේ ගැජට් එකකට තමයි මයික් එකයි ස්පීකර් එකයි දෙකම කනෙක්ට් කරලා තියෙන්නේ. මේකට කියනවා මෙන්න මේ බොක්ස් එක වගේ ගැජට් එකට අපි කියනවා ඇම්ප්ලිෆයර් එක කියලා. ඇම්ප්ලිෆයර් නැත්නම් ඇම්ප්. මෙන්න මේ පළවෙනි අකුරු තුන තරක් යූස් කරලා ඇම්ප් එක කියලා කියනවා. නැත්නම් ඇම්ප්ලිෆයර් එක කියලා කියනවා. එතකොට මෙතනින් මොකද කරන්නේ? ඔයා හැමින් කතා කරන sound එක. Sound is amplified by this device. මෙන්න මේ device එකෙන් sound එක amplify වෙලා මෙතනින් එළියට එනවා. sound එක increase වෙලා මෙතනින් එළියට එනවා. එතකොට මෙතනදි කරන්නේ මේ transistor වලදී පුළුවන් current එක amplify කරන්න. දැන් මෙතන මේ amp එකකින් කරේ. මේ මම අර sound එක සම්බන්ධව මේ example එක අරගෙන වෙන්නේ. එතෙන්දී amplify කරේ sound. In this case transistor can amplify the current එක amplify කරන්න පුළුවන් by using a transistor එකක් use කරලා small current එකක් පොඩි current එකක් DC අනිවාර්යයෙන්ම direct current වෙන්න ඕනේ. alternative currents use කරන්න බෑ. ඒකින්ද අපි මුලින්ම කතා කරලා ඇවිල්ලා තියෙන්නේ how to convert alternative currents into direct current. alternative current එක direct current එකකට convert කරන්නේ කොහොමද කියලා අපි already discuss කරලා තියෙනවා. එතකොට we can only use direct current for the transistors. අපිට transistors වලට use කරන්න පුළුවන් direct current එක විතරමයි අනිවාර්යෙන්ම. ඊට පස්සේ අපිට පුළුවන් මේ වගේ small current එකක් use කරලා මේ current එක amplify කරගන්න. amplify කරලා large current එකක් obtain කරගන්න. using a transistor එකක් use කරනවා. එහෙම කරන්න ඕකට අදාළ වෙන සර්කිට් එක තමයි මෙතන මේ පෙන්වලා තියෙන්නේ. මෙතන පෙන්වලා තියෙන්නේ ඔය සර්කිට් එක. දැන් මේක දැක්කහම ගොඩක් confusing. ඕක එච්චර ලොකුවට හිතන්න එපා. මේක දැන් මම explain කරන්න හොයන්නේ මොකක්ද මේ කරලා තියෙන්නේ කියලා. right. දැන් මේක දැක්ක ගමන් මෙන්න මේ transistor එක අඳුර ගන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ transistor එක identify කරගන්න ඕන. what is this transistor? What is the type of this transistor? මේ transistor එකේ type එක මොකක්ද? this is a NPN transistor. NPN transistor එක. කොහොමද අඳුරගත්තේ? arrow head එක තියෙන්නේ to the outside direction. එළියට තමයි මේ arrow head එක තියෙන්නේ. transistor එක ඇතුල් පැත්තට නෙමෙයි එළියටයි arrow head එක තියෙන්නේ. emitter එක උඩ arrow head එක mark කරලා තියෙනවා. so that this is a NPN transistor එකක්. NPN transistor එකක් නම් if this is a NPN transistor, current is flowing to the direction of C to E. ඒක ඔයාලට තේරෙන්නේ නැතිනේ. NPN transistor එකක current එක flow වෙන්නේ කොහෙද? C to E. C to E direction එකට තමයි NPN transistor එකක current එක flow වෙන්නේ. right? එතකොට C to E current එක flow වෙන්න නම් මෙතන මේ වගේ තියෙන PN junctions නේ. PN junction තමයි මේ වගේ තියෙන්නේ. ඒ කියන්නේ මේ PN junction කියන්නේ මෙතන diodes තියෙනවා වගේ තමයි. ඔයා ඔක මම මෙහෙම අඳින්නම්කෝ ඔයාලට තේරෙන විදිහට. මම ඔය transistor එක ලොකුවට අඳිනවා. ඔය symbol එක. ඔය symbol එක ලොකුවට අඳුත් එහෙම අපිට ඔක බලා ගන්න පුළුවන් මෙන්න මෙහෙම. මෙතනත් PN junction එක.
මෙහෙම මෙතනත් මෙහෙම PM ජංක්ෂන් එකක්. ඔහොම ඔන්න ඔහොම තියෙනවක් කියලා හිතා ගන්න. දැන් එහෙනම් කරන්ට් එක මෙහෙම එන්න නම් මේ C එක මේ C ටර්මිනල් එක අනිවාර්යෙන් ඩෙෆිනිට්ලි කනෙක්ට් වෙලා තියෙන්න ඕනේ. C ටර්මිනල් එක ඩෙෆිනිට්ලි කනෙක්ට් වෙන්න ඕනේ. මේ පැත්තෙන් සෙට් කරන බැටරි එකට මේ පැත්තෙන් සෙට් කරන බැටරි එකේ පොසිටිව් ටර්මිනල් එකට කනෙක්ට් කරන්න ඕනේ. මොකද පොසිටිව් ටු නෙගටිව් නේ කරන්ට් කියන්නේ. පොසිටිව් ටු නෙගටිව් තමයි කරන්ට් එක කියන්නේ. කරන්ට් එක ෆ්ලෝ වෙන්නේ පොසිටිව් ටු නෙගටිව්. ඒ කියන්නේ දැන් මේ ට්‍රාන්සිස්ටර් එකේ කරන්ට් එක සර්කියුලේට් වෙනවා දැන් දෙකකින්. එකක් තමයි මෙතන බැටරි එකක් ගහලා තියෙනවා යට පේනවා. ඉතින් මෙතන බැටරි එකක් තියෙනවා. මෙතන බැටරි එකක් තියෙනවා. ඔයා හිතන්න මෙන්න මේ බැටරි එකකින් එන කරන්ට් එක මෙහෙම සර්කියුලේට් වෙනවා. ඔය විදිහට සර්කියුලේට් වෙනවා. අනිත් පැත්තේ තව බැටරි එකක් ගහලා තියෙනවා. මේ පැත්තේ තව බැටරි එකක් තියෙනවා. ඒක ගැන දැම්ම හිතන්න යන්න එපා. ඒක ගැන දැන් හිතන්න යන්න එපා. ඔයා හිතන්න මෙන්න මේ 3 වෝල්ට් කියලා ගහලා තියෙන මෙන්න මේ බැටරි එකකින් එන කරන්ට් එක ගැන විතරක් හිතන්න. ඒ කරන්ට් එක මම තව ටිකක් පැහැදිලි වෙන විදිහට ඔයාලට මාක් කරලා වෙන්නම්. මේ කරන්ට් එක මේ බැටරි එකේ පොසිටිව් ටර්මිනල් එකකින් කරන්ට් එක එනවා. ඔක මෙහෙම ඇවිල්ලා මෙහෙම යනවා. ඊට පස්සේ මෙහෙම යනවා. ඊට පස්සේ මේ කලෙක්ටර් එකකින් මෙහෙම යනවා. ඊට පස්සේ මේ එමිටර් එකේ මේ ඩිරෙක්ෂන් එක මාක් කරලා තියෙනවා. එතන මම එක මාක් කරන්න යන්නේ නැහැ. ඊට පස්සේ මෙහෙම එනවා. ඊට පස්සේ මෙතන ස්විච් එක ඔන් කරලා තියෙනවා නම් මෙහෙම යනවා. ගිහිල්ලා මෙතන මේ සර්කල් එක කම්ප්ලීට් කරගන්නවා. මේ විදිහට සර්කල් එක කම්ප්ලීට් කරගන්නවා. ඔය විදිහට මේ සර්කල් එක මෙයා මේ විදිහට කම්ප්ලීට් කරගන්නවා. ඊට පස්සේ මේ පැත්තෙත් එහෙම එකක් වෙනවා. මේ පැත්තේ මෙහෙමනේ කනෙක්ට් කරලා තියෙන්නේ. මේ මෙතෙන්ට පොසිටිව් බේස් එකට පොසිටිව් ටර්මිනල් එක කනෙක්ට් කරලා තියෙනවා. right දැන් ඇයි මෙතන බේස් එකට පොසිටිව් ටර්මිනල් එක කනෙක්ට් කරේ? දැන් මෙතන නම් ඇයි මෙහෙම කලෙක්ටර් එකට පොසිටිව් ටර්මිනල් එක කලෙක්ට් කළේ කියලා ඔයාලට තේරෙන්න ඕන. ඇයි කරන්ට් එක මෙහෙම එද්දී දැන් මේ NPN ට්‍රාන්සිස්ටර් එකේ C to E තමයි කරන්ට් එක යන්නේ. මේ පැත්තට කරන්ට් එකක් යවන්න නම් අනිවාර්යෙන් බැටරි එක මේ විදිහට කනෙක්ට් කරන්න ඕන. අපි බැටරි එක අනිත් පැත්තට කනෙක්ට් කරොත් එහෙම කරන්ට් එක එන්නේ මෙහෙන්. බැටරි එක අනිත් පැත්තට ගහුවොත් එහෙම කරන්ට් එක මෙහෙන් එන්නේ. මේ පැත්තෙන් එන්නේ කරන්ට් එක. මේ පැත්තෙන් කරන්ට් එක ආවොත් එහෙම. මෙහෙම කරන්ට් එක ආවොත් එහෙම. මෙහෙම ගිහිල්ලා මෙහෙම යන්න බෑ. මොකද NPN ට්‍රාන්සිස්ටර් එකකින් කරන්ට් එක යන්නේ C to E not E to C. E to C නෙවෙයි යන්නේ. මෙහෙම උඩ පැත්තට නෙවෙයි යන්නේ. පහළටයි යන්නේ. ඒකින්ද මේ ට්‍රාන්සිස්ටර් එකේ හරියට කරන්ට් එක යවන්න ඕනි නම් අනිවාර්යෙන් කලෙක්ටර් එක පොසිටිව් ටර්මිනල් එකට කනෙක්ට් වෙන්න ඕන. කලෙක්ටර් එක පොසිටිව් ටර්මිනල් එකට කනෙක්ට් කරන්නම ඕන. this is a must. එතකොට ඇයි අපි මේ බේස් එක මෙතනදී දැන් මේ මෙතන තියෙන මේ රෙසිස්ටර් එකක් එම ගහලා තියෙනවනේ. ඒක අමතක කරන්න. මේ L1 කියලා බල්බ් එකක් දාලා තියෙනවනේ. ඒ සේරම අමතක කරන්න. මෙතනත් මේ තියෙන බල්බ් නම් සේරම අමතක කරලා දාන්න. හරි. මේක හිතන්නකො නිකන් ඩිරෙක්ට්ම මෙහෙම වයර් එකක් තියෙන්නේ. මෙතන රෙසිස්ටර් එකක් නැහැ. හොම ඩිරෙක්ට් වයර් එකක් තමයි තියෙන්නේ. මේ විදිහට හිතන්නකො. දැන් මේ බේස් එකට ඇයි මේ විදිහට පොසිටිව් ටර්මිනල් එක කනෙක්ට් කරලා තියෙන්නේ කියලා අපි බලමු. දැන් මෙන්න මේ බැටරි එකෙන් මේ පැත්තේ තව බැටරි එකක් ගහලා තියෙනවානේ. මේ බැටරි එකෙන් කරන්ට් එක මෙහෙම එනවා. හරි මේ ඩිරෙක්ෂන් එකට එනවා. ඇවිල්ලා කරන්ට් එක මේ වයර් එක දිගේ මෙහෙම යනවා. ඊට පස්සේ මේකෙන් මෙහෙම යනවා. මෙහෙම ගිහිල්ලා මෙහෙමත් එනවා මේක මෙහෙම විදිහට. එහෙම ඇවිල්ලා මේක එමිටර් එක දිගේ මෙහෙම ගිහිල්ලා එමිටර් එක දිගේ මේ කොළ පාටින් මම මාක් කරන්නේ අර අනිත් බැටරි එකකින් ආපු කරන්ට් එක. එමිටර් එක දිගේ මෙහෙම ගිහිල්ලා මේ පැත්තට ඇවිල්ලා මේ සර්කල් එක කම්ප්ලීට් කරගන්න ඕන. ඔන්න ඔය පැත්තට තමයි මේකේ කරන්ට් එක කරගන්නේ.
ඔන්න ඔය විදිහට කරගන්න නම් බැටරි එක මේ විදිහට කනෙක්ට් වෙන්න ඕනේ. මේ විදිහට බැටරි එක කනෙක්ට් කරේ නැතොත් එහෙම එමිටර් එකෙන් මෙහෙම කරන්ට් එක යන්නේ නැහැ. එමිටර් එකෙන් හැම වෙලේම මෙහෙම පහළට තමයි කරන්ට් එක යන්නේ. හරි. එමිටර් ටර්මිනල් එකෙන් මෙහෙමනේ යන්නේ මේ මෙන්න මේ ඇරෝ හෙඩ් එකේ ඩිරෙක්ෂන් එකට කරන්ට් එක යනවා. මේ ඇරෝ හෙඩ් එකේ ඩිරෙක්ෂන් එකට කරන්ට් එක යවන්න නම් අපිට මෙතන අනිවාර්යෙන් බේස් එකට පොසිටිව් ටර්මිනල් එක කනෙක්ට් කරන්නම වෙනවා. බේස් එකට පොසිටිව් ටර්මිනල් එක කනෙක්ට් කරන්නම වෙනවා. දැන් බේස් එකට නෙගටිව් ටර්මිනල් එක කනෙක්ට් කරොත් එහෙනම් මෙහෙම කරන්ට්. මේ පැත්තෙන් තමයි කරන්ට් එක එන්නේ. හරි. මේ බැටරි එකේ සයිඩ් එක මාරු කළා කියලා හිතන්න. බැටරි එකේ සයිඩ් එක මාරු කරොත් එහෙනම් මෙහෙන් තමයි කරන්ට් එක එන්නේ. එහෙම આવොත් එහෙම එමිටර් එකෙන් උඩ පැත්තට කරන්ට් එක යන්න try කරනවා. ඒක වෙන්නේ නැහැ. මොකද එකම වයර් එකකින් දෙපැත්තකට කරන්ට් එක යන්නේ නැහැ. එමිටර් එකෙන් කොහොමවත් පහළට යන්නේ. ඒකින්ද අපිට මේ විදිහට කනෙක්ට් කරගන්න වෙනවා. මේ බැටරිස් මේ විදිහට කනෙක්ට් කරන්න ඕන. රයිට්. දැන් ඔන්න බැටරිස් ටික මේ විදිහට කනෙක්ට් කරලායි තියෙන්නේ. මම දැන් මේ අදපු ටික පොඩ්ඩක් මකන්නම්. මොකද නැත්තම් ඔක කන්ෆියුසින්. රයිට්. දැන් අපි කතා කළා ඇයි මේ විදිහට බැටරිස් මෙහෙම කනෙක්ට් කරේ කියලා. බැටරිස් මේ විදිහට කනෙක්ට් කරේ ඇයි කියලා අපි කතා කරා. රයිට්. ඊට පස්සේ හරි. ඊට පස්සේ ටේබල් එකක් තියෙනවා. මෙන්න මේ ටේබල් එක ෆිල් කරන්න තමයි තියෙන්නේ. S1 and S2 කියලා මේ ස්විචස් දෙකක් තියෙනවා මෙතන. S1 and S2 කියලා ස්විචස් දෙකක් තියෙනවා. ඔන්න ස්විචස් දෙකක් ගැන අපි පොඩ්ඩක් කතා කරමු. දැන් අපි කතා කළා කරන්ට් එක සර්කියුලේට් වෙන පාර්ට්ස් දෙකක් ගැන. ට්‍රාන්සිස්ටර් එක මේ විදිහට circuit එකක් හදුවට පස්සේ transistor එක use කරලා there are two paths of circulating current. current එක circulate වෙන paths දෙකක් තියෙනවා. එකක් තමයි current එක මෙහෙම circulate වෙනවා. මේ පැත්තට circulate වෙනවා. මෙතන plus එකකින් ඇවිල්ලා ඕවම ගිහිල්ලා මෙහෙම යනවා. එහෙම යද්දි මේ S2 කියන switch එක off වුණොත් එහෙම off තිබුණොත් එහෙම යන්නේ නැහැ current එක. මේ circle එක complete කරගන්න බැරි වෙනවා if the S2 is turned off. S2 එක turned off නම් මේ circle එක complete වෙන්නේ නැහැ. මෙන්න මේ circle එක මේක complete වෙන එක නතර කරන්න තමයි මේ S2 කියන එක තියෙන්නේ. මේ S2 off කළොත් එහෙම මේක වෙන්නේ නැහැ. S1 කියන එක off කළොත් එහෙම දැන් මේ පැත්තට circle එකක් තියෙනවනේ. මෙහෙම circulate වෙනවා current එක. මෙතන plus වලින් ඇවිල්ලා මෙහෙම emitter එකකින් ගිහලා මෙහෙම වෙනවා. අන්න ඒක නතර වෙනවා if S1 is turned off. S1 එක off වෙලා තියෙනවා නම් ඒ circle එක නතර වෙනවා. එතකොට S1 S2 දෙකම off කරා කියන්නේ මේකෙන් දෙකකින් එකක්වත් වෙන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් එහෙම කරන්නේ නැහැ. මේ switches දෙක දීලා තියෙන්නේ මේක වෙන වෙනම නවත්තන්න. මේ circles වෙන වෙනම අපිට නතර කරන්න පුළුවන් මෙහෙම තියෙද්දි. ඊට පස්සේ අපි මේ table එකට ගිහිල්ලා බලමු මොකද්ද මෙතන කියන්නේ කියලා. මේ L1 කියන්නේ බල්බ් එකක්. හරි මොකක් හරි බල්බ් එකක්. it can be LED or internet. මොකක් හරි බල්බ් එකක්. මේ L1 මෙතන තියෙන්නේ. L1 L2 කියන්නේ බල්බ්ස් දෙකක්. එකක් බේස් ටර්මිනල් එකට කනෙක්ට් කරලා තියෙන අනිත් එක කලෙක්ටර් ටර්මිනල් එකට කනෙක්ට් කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන ලයින්ස් දෙකක් ෆිල් කරලා තියෙනවා. ලයින්ස් දෙකක් ෆිල් කරලා තියෙනවා. ඊටු ලයින්ස් දෙක ඔයාට තමයි ෆිල් කරන්න තියෙන්නේ. ඔක ක්ලාස් එකේදී ඇක්ටිවිටි එකක් විදිහට කරලා තමයි ෆිල් කරන්න තියෙන්නේ. right. S1 off, S2 off. S1 කියන ස්විච් එකත් off ලු. S2 කියන ස්විච් එකත් off ලු. S1 and S2 කියන switches දෙකම off කියන්නේ it means that both cycles are not working. මේ cycles දෙකෙන් එකක්වත් වැඩ කරන්නේ නැහැ කියන එක. right. අන්න එහෙම වෙලාවට L2 or L1 කියන bulbs දෙකෙන් එකක්වත් turned on වෙන්නේ නැහැ. switch on වෙන්නේ නැහැ. පත්තු වෙන්නේ නැහැ. reason එක තමයි මේකෙන් current එක යන්නේ නැහැ නේද? S1 කියන එකත් off වෙලා තියෙන්නේ. S2 කියන එකත් off වෙලා තියෙනවා. එතකොට මේ දෙකෙන් එකකවත් current එක යන්නේ නැහැ.
ඒකින්ද මේ බල්බ් එකකින් කක්වත් පත්තු වෙන්නේ නැහැ. ඒකින්ද තමයි මෙතන මේ brightness කියන එකට ඉරි කැලක් ගහලා දෙන්නේ. brightness එක ගැන කතා කරන්න දෙයක් නැහැ. ඉතින් බල්බ් එක පත්තු වෙන්නේ නැත්තම්. right. ඊට පස්සේ S1 on. S1 කියන ස්විච් එක on වෙනවා. S2 කියන ස්විච් එක off. S1 ස්විච් එක on, S2 off. අන්න ඒක පොඩ්ඩක් අපි මෙතන හඳගමු. S1 ස්විච් එක on. S1 කියන ස්විච් එක on, S2 කියන ස්විච් එක off. මේ ස්විච් එක මෙහෙම off වෙලා තමයි තියෙන්නේ. ඒ වෙලාවේදී bulb L1 bulb එක මේ L1 කියන bulb එක පත්තු වෙලා තියෙනවා. මොකද මේ circle එක complete නේ. මේ circle එක complete හින්දා මේ bulb එක L1 එක පත්තු වෙනවා. brightness loss. එච්චර ලොකු brightness එකක් මේ L1 කියන bulb එකේ පේන්නේ නැහැ. L2 කියන bulb එක light up වෙන්නේ නැහැ. මොකද මේ S2 කියන switch එක දැනටත් off නේ. ඒකින්ද L2 කියන bulb එක පත්තු වෙන විදිහක් නැහැ. මොකද මෙන්න මේ circle එක විතරයි මෙතෙන්දී වෙන්නේ. මේ cycle එක යනවා මේ direction එකට current එක circulate වෙනවා. ඒකින්ද L1 නම් පත්තු වෙනවා. හැබැයි L2 කියන එක light up වෙන්නේ නැහැ. ඊට පස්සේ ඊගාව line එක fill කරලා නැහැ. ඒකින්ද අපි ඒක fill කරමු. යට explain කරලා ඇති කොහොමද ඕක වෙන්නේ කියලා. හරි ඕක කියවන්න ගියොත් එහෙම confusing. මම මේක fill කරන්නම්. හරි මෙතන S1 switch එක off නම් S1 switch එක off කරලා S2 switch එක on කරොත් එහෙම S1 switch එක off කරලා S2 switch එක on කළොත් එහෙම කියන්නේ S1 switch එක off. මෙන්න මේ වෙලාව S1 switch එක off, S2 switch එක on. මේ වෙලාවේදී expected result. What is the expected result? අපිට නිකන් මේක දැක්කහම හිතන result එක. S2 switch එක on කියලා කියන්නේ this circle can be performed. මේ circle එකට යන්න පුළුවන්, මේක යන්නේ නැහැ. මොකද S1 කියන එක off නේ. කියන්නේ මේක යන්න පුළුවන්. L2 කියන එක පත්තු වෙයි. L2 bulb එක light up වෙයි. ඒකනේ අපේ expected result. brightness එක ගැන අපිට idea එකක් නැහැ. තාම මම මේකේ transistor එකේ rules කියලා දීලා නැහැනේ. ඉතින් ඔයාට brightness ගැන මොකුත් කියන්න බෑ. හැබැයි ඔයාට හිතන්න ඇති මේ S2 කියන switch එක on කරාට පස්සේ L2 can be lighted up. L2 එක පත්තු වෙන්න පුළුවන්. But the truth is L2 is also not going to light up. L2 එක පත්තු වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න, there is a rule in transistors. Transistors වල rule එකක් තියෙනවා. ඒ rule එක තමයි to turn on the transistor. Transistor එක turn on වෙන්න නම් there must be a current flow through the base. මෙන්න මේ base terminal එකෙන් අනිවාර්යයෙන්ම current එකක් යන්න ඕනි. මේ transistor එක turn on වෙන්න නම්. In this case there is no current in base terminal. මේ වෙලාවේදී base terminal එකේ current එකක් නැහැ. මොකද the switch S1 is turned off. මේ S1 කියන switch එක off වෙලා තියෙන හින්දා there is no current flow through the base terminal. base එකෙන් current එකක් නැහැ. එතකොට අරක rule එකක් transistors වල to turn on a transistor there must be a current flow through the base terminal. base terminal එකෙන් current එකක් තියෙන්න ඕනි. ඒකින්ද මේ වෙලාවේදී transistor එක off. ඒ කියන්නේ transistor එක වැඩ කරන්නේ නැහැ. මේක නිකන් ගල් ගෙඩියක් වගේ මොකද device එකක් නෙවෙයි වගේ මෙතන. වැඩ කරන්නේ නැහැ. මේ වෙලාවට S2 කියන එක on වෙලා තිබ්බා. ඒ කියන්නේ මේ වෙලාවේදී මේක light up වෙන්නේ නැහැ. හරි. bulb L1 එක light up වෙන්නේත් නැහැ. මේක brightness එකක් ගැන අපිට කියන්න බෑනේ. පත්තු වෙන්නේ නැත්තම් මේක light up වෙන්නේත් නැහැ. brightness එකක් ගැන අපිට කියන්නත් බෑ. ඊට පස්සේ in this case
two switches, both two switches are turned on. අන්තිම කේස් එකේදී switches දෙකම turn on කරලා තියෙනවා. මේ switches දෙකම turn on. මේ දෙකම on. හරි. ඔන්න දැන් මේ දෙකම on කරපු වෙලාවේදී මේ දෙකම on කරපු වෙලාවේදී මේ cycles දෙකටම perform වෙන්න පුළුවන්. මේ current එකත් මෙහෙම යනවා මේ cycle එකේ. මේකත් මෙහෙම යනවා. මොකද switches දෙකම on කරලා තියෙන්නේ. මේ වෙලාවේදී transistor එක on වෙනවනේ. මොකද there is a current flow through the base terminal. base terminal එකකින් current flow එකක් තියෙනවා. So that transistor is turned on. transistor එක අනිවාර්යයෙන්ම turn on වෙනවා. right. then මෙන්න මේ L1 and L2 කියන bulbs දෙකම මේ L1 and L2 කියන bulbs දෙකම පත් වෙනවා. light up වෙනවා. හරි. ඒක අපි මාක් කරමු. මේ bulb එක පත් වෙනවා. මේ bulb එකත් පත් වෙනවා. right. ඔන්න දැන් තමයි අපි මෙන්න මේ amplifying process එකට එන්නේ. amplifying process කියන එක. හරි. දැන් rule එකක් තියෙනවා transistors වල. there is another rule. දැන් අපි එක rule එකක් කතා කරා. right. base there is a current there must be a current through the base terminal. base terminal එකෙන් current එකක් තියෙන්නම ඕනේ. that is a must to turn on the transistor. transistor එක turn on කරන්න නම් ඒක එක rule එකක් නේ. අනිත් rule එක තමයි when the current flow on the base terminal is low, right. when the current flow of the base terminal එකකින් flow වෙන current flow එක base terminal එකකින් යන current flow එක අඩු වෙන්න is low. මේක අඩුයි නම් the current which is flowing through the collector is high. මම මේ යන direction එක නෙමෙයි මේ ඊතලෙන් මාක් කරන්නේ. හරි. base flow එකේ තියෙන current එක base terminal එකෙන් යන current එක අඩුයි නම් පුළුවන් තරම් අඩුයි නම් මේ base terminal එකේ current එක පුළුවන් තරම්ම අඩුයි නම් right as low as possible පුළුවන් තරම්ම අඩු නම් මේ collector එකකින් යන current එක වැඩි වෙනවා. that is a rule, right. when we decrease the current flow in base terminal, it increase the current flow in collector terminal. right. base terminal එකේ current එක අඩු වෙන්න collector terminal එකකින් flow වෙන current එක වැඩි වෙනවා. right. එතකොට මෙන්න මෙතන දීලා තියෙනවා there is a resistor. මේ දැති වගේ තියෙන්නේ. right. this is a resistor. this is a variable resistor එකක්. variable resistor එකක් කියලා කියන්නේ the resistance can be increased and decreased. we can change the resistance. අපිට මේක resistance එක change කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙතනින් දෙන resistance එක වැඩි කරන්න පුළුවන් අඩු කරන්න පුළුවන්. දැන් resistance කියන්නේ disturb කරනවා කියන එක. resistance means something disturbing කියන meaning එක නේ. resistance කියන අපි මුලින් කතා කරලා තියෙනවා. ඒක මතක තියාගන්න ඕනේ. ඒක මතක නැත්තම් කියලා මම මෙතන පොඩ්ඩක් explain කරේ. resistance එක වැඩි වෙන්න current එක අඩු වෙනවා. if the resistance is increased, current is decreased because the function of the resistor is to disturb the current flow. current flow එකට disturb කරන එකනේ resistor එකක function එක වෙන්නේ. right. එහෙනම් මෙතන තියෙන variable resistor එකක් අපිට මේකේ resistance එක වෙනස් කරන්න පුළුවන්. අපි මෙතන if we increase the resistance in here, මෙන්න මෙතන තියෙන resistance එක වැඩි කරොත් එහෙම by using this variable resistor, if we increase the resistance, අපි මෙන්න මෙතන resistance එක increase කරොත් එහෙම the current flowing through the base terminal, මෙන්න මේ base terminal එකේ යනවනේ current එකක් මේ පැත්තට. මම ඒකට කියන්නම් IB කියලා. මොකද අපි current එකට සාමාන්‍යයෙන් I අකුරින් දාන්නේ. ඔයාලට මතක ඇතිනේ V equals IR equation එකේ current එකට අපි I වලින් represent කරන්නේ. base එකේ යනට current එකට මම කියන්නම් IB කියලා. right. IB වලට මොකද වෙන්නේ if we increase the resistance? අපි base එකේ යන current එක increase base එකේ යන current එක
අඩු වෙනවා මෙතන රෙසිස්ටන්ස් එක වැඩි කරොත් එහෙම. එතකොට මෙතෙන්ට රෙසිස්ටර් එකක් අපි හයි කරලා තියෙන්නේ මේ කරන්ට් එක අඩු කරන්නම තමයි. අපිට කරන්න පුළුවන් අපිට ඕනේ දැන් ඇම්ප්ලිෆයින් ප්‍රොසෙස් එකක් කරගන්න. එතකොට අයිය අපි මෙතන කරන්ට් එක අඩු කරන්නේ. මෙතන අපි ඇම්ප්ලිෆයින් එකක් ගැන කතා කරලා මෙතන ටොපික් එකත් ඇම්ප්ලිෆයින් ප්‍රොසෙස් ඔෆ් ට්‍රාන්සිස්ටර්. දැන් මම කියනවා මෙතන කරන්ට් එක අඩු කරන්න ඕනලු. මේ B කියන ටර්මිනල් එකේ ෆ්ලෝ වෙන කරන්ට් එක අඩු කරන්න ඕන. B කියන ටර්මිනල් එකේ කරන්ට් එක අඩු කරන්නේ if the IB is low, base terminal එකේ flow වෙන current එක අඩුයි නම් IC is high. මේ මෙන්න මේ terminal එකේ collector terminal එකේ තියෙන current එක වැඩි වෙනවා IB අඩු වෙන්න. that is a rule of transistors. ඒක transistors වල තියෙන rule එක. IB පුළුවන් තරම් අඩු කරොත් IC පුළුවන් තරම් වැඩි වෙනවා. ඒක rule එකක් transistors වල. දැන් එතකොට මම කලින් කිව්වා to turn on the transistor there must be a current flow through the base. මේ base එකෙන් current එකක් යන්න ඕන. එතකොට මම දැන් ආයි කිව්වා IB අඩු කරන්නත් ඕන. base එකකින් යන current එක අඩු කරන්නත් ඕන. අපි අඩු කරන්න ඕන. but it is not zero. මේක 0 කරොත් එහෙම transistor එක off වෙනවා. මේ B වලින් යන current එක 0 වුණොත් එහෙම මේ B වලින් යන කරන්ට් එක 0 වුණොත් එහෙම ට්‍රාන්සිස්ටර් එක ඔෆ් වෙනවා. එතකොට අපිට වැඩක් නැහැ. හරි. මේ ට්‍රාන්සිස්ටර් එකෙන් වැඩක් නැහැ. ට්‍රාන්සිස්ටර් එක ඔෆ් නේ. ඒකින්ද අපි මේක 0 නොකර මේක පුළුවන් තරම් අඩු කරොත් එහෙම මෙන්න මේ IC මෙන්න මේ ටර්මිනල් එකකින් යන කරන්ට් එක. right. මෙන්න මේ ටර්මිනල් එකේ පහළට යන කරන්ට් එකක්. මෙන්න මේ කරන්ට් ෆ්ලෝ එක වැඩි වෙනවා. එතකොට අපි මෙතනට ගහන ඩිවයිස් එක හොඳට අපිට යූස් කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන L2 කියන ලයිට් එකනේ හයි කරලා තියෙන්නේ. ඒකෙන්ද මෙන්න මේකේ බ්‍රයිට්නස් එක ගොඩාක් වැඩි වෙනවා මේ වෙලාවේ. මෙතන බ්‍රයිට්නස් එක L1 වල බ්‍රයිට්නස් අඩු වෙනවා ගොඩාක්. ඇයි L1 වල බ්‍රයිට්නස් අඩු වෙන්නේ? අපි මෙතන පුළුවන් තරම් කරන්ට් එක අඩු වෙන්න දුන්නේ. මෙන්න මේ B ටර්මිනල් එකට පුළුවන් තරම්ම කරන්ට් එක අඩු වෙන්න දෙන්න ඕන. but not 0. 0 නෙවෙයි. පුළුවන් තරම් as much as possible low current එකක් දෙන්න ඕන. but not 0. 0 නෙවෙයි. 0 නොවන අඩු value එකක් දෙනකොට මෙතනින් fullම වැඩි වෙලා යනවා. මෙතන පුළුවන් තරම් අඩු කරන්න ඕන. එතකොට මෙතන ගොඩාක් වැඩි වෙනවා. කියන්නේ මෙන්න මේ ටර්මිනල් එකට තමයි අපි කනෙක්ට් කරන්නේ to the device which we want to amplify the current. අපිට current එක වැඩි කර ගන්න ඕනේ device එක. බල්බ් එකක් වෙන්න පුළුවන්, මෝටරයක් වෙන්න පුළුවන්. දැන් මෝටර එකක් ගොඩක් වේගෙන් කරකව ගන්න ඕන. මෝටර එකක් ගොඩක් වේගෙන් කරකව ගන්න ඕන නම් අපිට මේකට ලොකු කරන්ට් එකක් දෙන්න ඕන. ඒ වගේ වැඩක් කරන්න අපිට ට්‍රාන්සිස්ටර් එකක් යූස් කරන්න පුළුවන්. අපි මෝටර එක කනෙක්ට් කරනවා මෙතෙන්ට. කලෙක්ටර් ටර්මිනල් එකට. මෝටර එක කලෙක්ටර් ටර්මිනල් එකට කනෙක්ට් කරලා මොකද කරන්නේ? මේ බේස් ටර්මිනල් එකේ යන කරන්ට් එක පුළුවන් තරම් අඩු කරනවා. මේක අඩු වෙන්න බේස් ටර්මිනල් එකේ කරන්ට් එක අඩු වෙන්න කලෙක්ටර් ටර්මිනල් එකේ කරන්ට් එක වැඩි වෙලා මොකද වෙන්නේ? කලෙක්ටර් ටර්මිනල් එකේ කරන්ට් එක වැඩි වෙලා ඒක වේගින් කරගෙන පටන් ගන්නවා. එතකොට මට මෙතන white board එකක් තිබ්බනම් ක්ලාස් එකේ වගේ මේක තව ටිකක් එක්ස්ප්ලেইন කරන්න තිබුණා කොහොමද වෙන්නේ කියලා. හරි. දැන් ඕක ටිකක් ආටිෆිෂල් වගේ ඇති. මම කිව්වා මෙන්න බේස් එකේ කරන්ට් එක අඩු වෙනකොට මේක වැඩි වෙනවා කියලා. ඒක නිකන් ආටිෆිෂල් වගේ නම් මම පොඩි ඉක්වේෂන් එකක් ඔයාලට කරලා පෙන්නන්නම්. ඒ ඉක්වේෂන් එකේදී ඔයාලට තේරෙයි මොකක්ද මේ වෙන්නේ කියලා. මේ ඉක්වේෂන් එක සිලබස් එකේ නැහැ. I'm telling this just to understand. මේක තේරුම් ගන්න විතරයි මම මේ ඉක්වේෂන් එක ලියන්නේ. හරි. දැන් මම මේ ඇඳලා තියෙන හැම එකක්ම මොකක්නම්කෝ. switches දෙක on එදක off නැහැ switches දෙක on වෙලා තියෙනවා. මේ වෙලාවේදී මෙන්න මේ B ටර්මිනල් එකේ යන කරන්ට් එකට මම නමක් දෙන්නම්. B ටර්මිනල් එකේ flow වෙන කරන්ට් එකට මම කියනවා IB. මම මේ B අකුර යටින් පොඩියට ලියනවා. IB. ඇයි B ටර්මිනල් එකේ මේ පැත්තට කරන්ට් එක යන්නේ? බැටරිය මෙහෙමනේ ගහලා තියෙන්නේ. එතකොට කරන්ට් එක මෙහෙම ඇවිල්ලා මෙහෙම ගිහිල්ලා මෙහෙම වටයක් තමයි කරගෙන IB යනවා මෙහෙම.
C ටර්මිනල් එකෙන් පහළට යනවනේ කරන්ට් එක. මෙහෙම මේ ඩිරෙක්ෂන් එකට. ඇයි ඒක එහෙම යන්නේ? මෙතන ඉන්නේ කරන්ට් එක එන්නේ මේකේ පොසිටිව් එකෙන් මෙහෙම එන්නේ. මෙහෙම ඉල්ල ඔහොමනේ කරගෙන. ඒකට C ටර්මිනල් එකේ තියෙන කරන්ට් එක I'm calling it IC. මේකට IC කියන නමක් දෙන්න. IC. ඊට පස්සේ එමිටර් ටර්මිනල් එකෙත් පහළට තියෙනවනේ කරන්ට් එක. ඇයි එමිටර් ටර්මිනල් එකේ පහළට තියෙන කරන්ට් එක? ඒ ඉතින් මෙහෙන් එන කරන්ට් එකත් එමිටර් එක දිගේ පහළට යනවා. මෙහෙන් එන කරන්ට් එකත් එමිටර් එක දිගේ පහළට යනවා. එතකොට එමිටර් එකෙත් කරන්ට් එකක් තියෙනවා. මම මේකට කියන්නම් IE කියලා. කරන්ට් E. එමිටර් එකේ යන කරන්ට් එක තමයි මම මේ IE කියලා කියන්නේ. right. ඊට පස්සේ මම ඉක්වේෂන් එකක් ලියනවා මෙහෙම. මෙතන මේ කෙලවරේ ලියන්නේ බලන්න. IC plus IB IC plus IB equals IE. මොකක්ද ඔය කිව්වේ? IC එකයි IB එකයි එකතු වෙලාලු IE එක හැදෙන්නේ. ඇත්තනේ කතාව. මේ කතාව ඇත්ත. ඇයි? මෙතනින් මෙහෙම ඇවිල්ලා එන IC current එක. The current which is flowing through collector තමයි IC කියලා කියන්නේ. ඒකයි මෙහෙන් එන IB the current which is flowing through the base. මේ දෙකම එකතු වෙලා හැදෙන කරන්ට් එක තමයි මේ IE කියලා යන්නේ. right. මෙතනින් එන කරන්ට් එකයි මෙතනින් එන කරන්ට් එකයි එකතු වෙලා තමයි IE කියලා යන්නේ. right. එතකොට මෙහෙන් එනවා ටිකක් මෙහෙන් එනවා ටිකක් ඒ දෙකම එකතු වෙලා IE වලින් යනවා. right. IE is constant. IE කියන එක constant. ඒ කියන්නේ IE කියන එක වැඩි වෙන්නෙත් නෑ අඩු වෙන්නෙත් නෑ. මොකද IE කියන්නේ මේ දෙකේම එකතුව. මේ දෙකේම එකතුව. කියන්නේ මේ total system එකේම එකතුවනේ මේ IE වලින් යන්නේ. ඒක වැඩි වෙන්නත් බෑ අඩු වෙන්නත් බෑ මොකද total එක වෙනස් වෙන්නේ නැහැ කවදාවත්. IE is a constant. IE කියන එක constant එකක්. right. හැබැයි IC and IB can be changed. IC එකයි IB එකයි වෙනස් වෙන්න පුළුවන්. දැන් IC කියන එක constant එකක් නම් ඒක constant තියෙන්න නම් මේ දෙක මේක constant තියාගන්න ඕනේ හිතන්න. IE කියන්නේ 10. මම නිකන් numbers ටිකක් දාලා ඔයාලට කියලා දෙන්නම්. IE is 10. ඕක වෙනස් වෙන්න බෑ. because this is a total. මේක total value එක. IE කියන්නේ 10 කියන එක. එතකොට අපි හිතමු initially මුලින්ම IC කියලා කියන්නේ දැන් මෙතන මේ equation එකේ කියනවා IC plus IB equals IE කියලා. IC කියන්නේ 5 නෑ IC කියන්නේ අපි හිතමු IC කියන්නේ 6. IB කියන්නේ 4. එතකොට IC and IB එකතු වෙලා IC and IB එකතු වෙලා IE හැදෙනවා. එමිටර් කරන්ට් එක හැදෙනවා 10. දැන් මම ඔයාලට මොකද කිව්වේ? B පුළුවන් තරම් අඩු කරන්න. IB පුළුවන්ම තරම් අඩු කරන්න. එතකොට තමයි IC වැඩි වෙන්නේ කියලා නේ කිව්වේ. අපි IB පුළුවන් තරම්ම අඩු කරමු. දැන් ඔන්න ඉනිෂියලි 4 තමයි තිබ්බේ IB වල. IB වල ඉනිෂියල් කරන්ට් එක 4 තමයි තිබ්බේ. හරි. එතකොට transistor එකේ තියෙන concept එක මොකද්ද? What is the concept of the transistor? If the IB is low, IC is high. IB අඩු වෙන IC වැඩි වෙනවා. ඕකනේ concept එක. දැන් මම IB අඩු කරනවා. දැන් කලින් 4ක් තිබුණා දැන් 1යි. දැන් 1. හරි. IE කියන්නේ constant. IE cannot be changed. ඒක හැමතිස්සෙම 10යි. දැන් මේක 10 කියන constant value එක තියාගන්න නම් to maintain the value 10 in IE IC should be 9. IC එක 9ට යනකම් වැඩි වෙන්න ඕනේ. අපි IB අඩු කරා. මේ පැත්තේ 10ක් වෙන්නත් ඕන. IB ත් අඩු කරලා තියෙන්නේ. එහෙනම්
ට්‍රාන්සිස්ටර් එකට තියෙන එකම ඔප්ෂන් එක මොකද්ද? IC එක වැඩි කරනවා. කලින් 6 තිබුණේ දැන් 9. කලින් 6 තමයි තිබුණේ දැන් 9. මෙයා 9 කරගෙන මෙතන constant 10 කියන value එක maintain කරනවා. එතකොට මොකද උනේ? The current in the C terminal, collector terminal is amplified when the current in base terminal is decreased. මේ base terminal එකේ තියෙන current එක decrease කරන්න what happen? The IC current is increased, means amplified. මේ IC එකේ තියෙන current එක වැඩි වෙනවා, IB current එක අඩු කරන්න. This is the amplifying process of a transistor. amplifying transistor එකක amplifying process එක කියලා කියන්නේ මෙන්න මේක. ඔයාට එතකොට මේවා මතක තියාගන්න ඕනේ නැහැ. මම මේක තේරුම් ගන්න විතරයි කිව්වේ. මේ ඉක්වේෂන් එක ඔයාගේ සිලබස් එකේ නැහැ. හරි. මම මේක නම් නැත්තම් මෙහෙම IB අඩු කරනකොට IC වැඩි වෙනවා කියන එක කියන්න ආටිෆිෂල් ලොගින් එක හරියට. ඒකයි මම මේක මේ විදිහට එක්ස්ප්ලেইন කළේ. ඕක concept එකක්. එහෙනම් මම concepts දෙකක් ඔයාලට කිව්වා. To turn on the transistor there must be a current through base terminal එකෙන් current එකක් අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ. And if the current flow is low in IB, it means current flow in IC is higher. IC එකේ current එක වැඩි කියන එක තමයි IB අඩු කරන්න IC increase වෙනවා. මෙන්න මේ method එක use කරලා we can amplify the current. අපිට current එක amplify කරගන්න පුළුවන්. This is a method of amplifying current by using transistors. Right. පොඩ්ඩක් මේක දිහා බලලා තව ටිකක් හිතන්නකෝ. ඔයාලගේ සිලබස් එක හදලා තියෙන සර්ලා මිස්ලා ඒගොල්ලෝ කියන්නේ. ඔයගොල්ලන්ට සමහරට පොඩි අයිඩියා එකක් දෙන්න වෙන්නේ නැති ඔක ඔහොම කරලා තියෙන්නේ. මොකද මේ ළමයි නැත්තම් සයන්ස් කියන්නේ පට්ටම ලේසි එකක් කියලා හිතාගෙන යනවනේ. A levels වල බයෝ මැත්ස් කරන්න. සමහරට A level සයන්ස් ගැන පොඩි අයිඩියා එකක් දෙන්න වෙන්නේ නැති මෙහෙම කරලා තියෙන්නේ. ඒගොල්ලෝ මේක නිකන් හිතලා කන්ෆියුස් කරලා වගේ දෙයක් තමයි මට මෙතන පේන්නේ. මොකද මේ ට්‍රාන්සිස්ටර් වල නම්බර්ස් දීලා එතකොට මේ මෙතන මේ නම්බර්ස් ගොඩක් තියෙනවනේ. මෙහෙම දීලා එක විකාරයක් කරලා තියෙන්නේ මෙතන. දැන් මේක කන්ෆියුස් කරලා තියෙන්නේ. එහෙම එකක් නැහැ. එහෙම මහා දෙයක් නැහැ. එක්සෑම් එකට අහන්නෙත් නැහැ එහෙම දේවල්. මෙතන මම මේ කියපු ටික හොඳට බලා ගන්න. දැන් මෙතන මෙන්න මේ ඩිස්ක්‍රිප්ෂන් එක කිව්වත් නිකන් මොළේ කචල් වෙනවා මේ ටික කියවද්දි මේ උමනා වර්ග ටික පොඩ්ඩක් ඕනනම් දෙදි කියලා බලන්න. ඔගේ පායනවා කියවුවා. එහෙම එකක් නැහැ නේ. IB අඩු කරනකොට IC වැඩි වෙනවා. That is the theory. එච්චරයි. මේක අඳින්නෙත් නැහැ ඔයාලට කීයටවත්. ඒගොල්ලෝ ඇඳලා ෆික්ෂන් එකක් අහන්න පුළුවන්. ඔයාලට අඳින්න දෙන්නේ නැහැ. එච්චරයි මතක තියාගන්න තියෙන්නේ. IB අඩු කරනකොට IC වැඩි වෙනවා. ඒක මෙතනින් මේකෙන් මම ප්‍රූව් කරලත් පෙන්නනවා. ඇයි IB අඩු වෙනකොට IC වැඩි වෙන්නේ කියලා. එහෙනම් අතන ඔච්චරයි තියෙන්නේ. හරි. ඊට පස්සේ සිග්නල් ඇම්ප්ලිෆයර් එක. දැන් මෙතන අයිඩියා එක හොඳට තේරුණා නම් මේක තේරුණා නම් මෙතන ලේසි. මෙතන තේරුම් ගන්න this is very easy one. ගොඩාක් ලේසි දෙයක්. right. මෙතන මේ සර්කිට් එක ටිකක් වෙනස් මෙතනට වඩා. මෙතන සර්කිට් එකට වඩා මෙතන දීලා තියෙන සර්කිට් එක වෙනස්. Signal amplifier means we can use a microphone and a speaker to amplify our voice. අපේ voice එක amplify කරගන්න we can use microphone and speaker. එහෙම use කරන දෙකක් තියෙනවා ඕන තරම්. ඔය මොකක් හරි රැස්වීමක් තියෙන ලාවට එතකොට ඉස්කෝලේදී ඔය වැඩේ කරනවා. මයික්‍රොෆෝන් එකක් යූස් කරලා සවුන්ඩ් එක වැඩි කරනවා. මෙතන මේ LS කියලා තියෙන්නේ ලවුඩ් ස්පීකර්. ලවුඩ් ස්පීකර් එක. බලන්න ලවුඩ් ස්පීකර් is connected to the collector terminal. ලවුඩ් ස්පීකර් is connected to the collector terminal. collector terminal එකට තමයි ලවුඩ් ස්පීකර් එක කනෙක්ට් කරලා තියෙන්නේ. එතකොට අපිට අතර පොඩි අයිඩියා එකක් එනවා මොකද්ද
what is going to do මොකද්ද මේ කරන්න යන්නේ? ඒ කියන්නේ මෙතන ඉන්නේ වැඩි වෙලා ඉන්නවා. amplify වෙන්නේ collector terminal එකනේ. always collector terminal is get amplified. collector terminal එක තමයි amplify වෙන්නේ. එහෙනම් මේගොල්ලෝ මේ loud speaker එක මෙතෙන්ට high කරලා තියෙන්නේ collector terminal එකට. amplify කරලා එන output එක ගන්න තමයි. එතකොට microphone එක කොහෙද connect කරන්නේ? මේකේ microphone එකක් ඇඳලා නැහැනේ. මම මේක ඔයාලට මෙන්න මෙහෙම connect කරනවා පෙන්නන්න. microphone එකක් අපි connect කරනවා මෙන්න මෙතෙන්ට. මේක ඇත්තටම මම මෙතන මේ theoretically explain කරන්න ඕන හින්දා මෙතෙන්ට microphone එක connect කරනවා කියලා කියන්නේ මෙහෙම wire දෙකක් දාලා. හරි. practically මෙතන වෙනස්කම් තියෙනවා. හරි. හැබැයි ඔයාලට තේරුම් ගන්න ලේසියි මම මේක මෙහෙම කරන්නම්. මෙතෙන්ට microphone එක connect කරනවා. මෙතනින් එන sound එක මෙතෙන්ට අපි දෙන sound එක මෙතනින් amplify වෙලා ලොකු sound එකක් විදිහට ඇහෙනවා. right. එතකොට මෙතනින් දෙන sound එක මෙතනින් amplify වෙලා sound ලොකු sound එකක් විදිහට ඇහෙනවා. හරි. එතකොට දැන් මේ උඩ circuit එකයි මේ circuit එකේ අර මෙහෙම wire එකක් තිබ්බේ නැහැ. කොහොම එකක් තිබ්බේ නැහැ මේකේ. හැබැයි මේකේ එහෙම එකක් තියෙනවා. මේ collector මේ උඩින් ආපු wire එක මෙතනින් දික් කරලා අරගෙන මෙහෙම අරගෙන base terminal එකට connect කරලා තියෙනවා. ඇයි මෙතන මේ 22 kilo ohm ඕව අමතක කරන්න. මේ resistor එක සේරම අමතක කරලා දාන්න. ඇයි මෙතනට මේ wire එක connect කරලා තියෙන්නේ? Because there is a rule in transistors. Transistors වල there is a rule. What is the rule? To turn on the transistor. Transistor එක turn on කරන්න නම් there must be a current flow through the base terminal. Base terminal එකකින් current flow එකක් යන්නම ඕන. That is a must. current flow එකක් තියෙන්නම ඕනේ base terminal එකේ. දැන් හිතන්නකෝ මෙන්න මේ wire එක තිබ්බේ නැහැ කියලා. ඔය දැන් හිතින් මේක imagine කරගන්න. මම මේක මෙන්න මේ wire එක තිබ්බේ නැහැ. හරි. ඔය wire එක තිබ්බේ නැහැ. ඔය wire එක නැති image එකක් හිතින් හිතා ගන්න. ඕක තිබුණ නැත්තම් එම මේ B terminal එකේ current එකක් යන්නේ නැහැ. මෙතෙන්ට mic එක connect කරලා ඔයා කොච්චර කෑ ගැහුවත් මේ B terminal එකේ current එකක් නැතිනම් මේ transistor එක turn on වෙන්නේ නැහැ. මේක on වෙන්නේ නැහැ. B terminal එකෙන් මෙහෙට current එකක් යන්න ඕන. ගියේ නැත්තම් මේක on වෙන්නේ නැහැ. දැන් එහෙනම් මේ wire එක තිබ්බේ නැත්තම් මෙතනින් current එකක් නැහැ. ඒකින්ද මේක on වෙන්නේ නැහැ. ඒකින්ද මේක on වෙන්නේ නැහැ. හරි. මේක on වෙන්නේ නැහැ කියලා කියන්නේ මේකෙන් වැඩක් නැහැ. ඒකින්ද අපිට මේක on කරගන්න ඕන so that we are connecting a wire from here to here. මේ wire එක කරගෙන මෙතෙන්ට connect කරනවා. ඒ connect කරන මැද්දට there is a resistor. මෙතන resistor එකක් ගහලා තියෙනවා. It is a big resistor. ලොකු resistance එකක් තියෙන resistor එකක් තමයි ගහලා තියෙන්නේ. 22 kilo ohms තියෙනවා. මේක ලොකු value එකක්. It means resistance is high. resistance එක ගොඩක් වැඩි. resistance එක ගොඩක් වැඩි එකක් තමයි දාලා තියෙන්නේ. resistance වැඩිදී resistance එක අපි වැඩි කරන්නේ ඇයි? Why we increase the resistance? To decrease the current flow. current flow එක අඩු කරන්නයි resistance එක අපි වැඩි කරන්නේ. දැන් මෙතන resistance එක වැඩි කරලා තියෙන්නේ. අපි මෙතෙන්ට resistor එකක් දාන්නේ නැතුව මේ wire එක නිකම්ම ගෙනහැලා දැම්මනම් එහෙනම් මෙතන resistor එකක් නැහැ නිකම් දැම්මම එහෙම දැම්මනම් එහෙම මේ බැටරි එකෙන් එන current එක ඒ විදිහටම ඇවිල්ලා මෙතෙන්ට එනවා. මේ බැටරි එකෙන් එන current එක නේ වෙන්නේ. මෙතනින් එන current එකනේ මෙහෙට අපි ගෙන්න ගත්තේ මොකද මේක turn on කරගන්න ඕන හින්දා. මේක නැත්තම් turn on වෙන්නේ නැහැ. අනිත් එක මේකේ බැටරි එකයි තියෙන්නේ. කලින් කිය මෙතන තව බැටරියක් තිබ්බනේ මේකෙන් කරන්ට් එක යවන්න. මෙතන තව බැටරියක් නැහැ. ඒකින්ද අපිට මේ එක බැටරියෙන් ගේම ගහන්න වෙනවා. ඉතින් මේ බැටරියෙන් එන එකක්ම මෙතෙන්ට ඇදලා තියෙනවා. හරිද? මේ බැටරියෙන් එන එක මෙතෙන්ට ඇදලා කනෙක්ට් කරද්දී මේ බැටරියෙන් යන total current එක මෙතෙන්ට supply කරොත් එහෙනම් what will happen? The current flow in base terminal will be increased. Will be a higher value. මේ base terminal එකේ තියෙන current value එක ලොකු value එකක් වෙයි. මොකද මේ current මේ බැටරි එකකින් යන total current එකම ඇවිල්ලා මෙතෙන්ට වැටෙනවා. ඉතින් B terminal එකේ තියෙන current එක වැඩි වුණොත් එහෙනම් මෙතන සද්ද අඩු වෙන තමයි ඇහෙන්නේ. මොකද B අඩු වෙන්න තමයි මෙතන current එක වැඩි වෙන්නේ. collector එකේ current එක වැඩි වෙන්නේ. right?
එතකොට එහෙම කළා හරියන්නේ නැහැ. කරන්ට් එකක් ඕනි. ඔන් කරගන්න ඕන නිසා කරන්ට් එක තියෙන්න ඕනේ. ඒකින්ද වයර් එක ගැහුවා. හැබැයි කරන්ට් එක අඩු වෙන්නත් ඕනේ. To decrease the current, a higher amount of resistance is connected here. ලොකු රෙසිස්ටන්ස් එකක් දීලා තියෙනවා. එතකොට මේ බැටරි එකකින් යන ටෝටල් කරන්ට් එක මෙතෙන්ට සෙට් වෙන්නේ නැහැ. කරන්ට් එක මේ 22 කිලෝ ඕම් රෙසිස්ටර් එකකින් අඩු වෙලා තමයි මෙතෙන්ට සෙට් වෙන්නේ. එතකොට මේකෙන් අඩු කරන්ට් එකක් යන්නේ. අඩු කරන්ට් එකක් මෙහෙම යනවා. මෙතනින් මයික්‍රොෆෝන් එකකින් සිග්නල් එකක් දෙනවා. right? මයික්‍රොෆෝන් එකකින් සිග්නල් එකක් දෙනවා, ඔඩියෝ සිග්නල් එකක්. මයික්‍රොෆෝන් එකකින් ඔඩියෝ සිග්නල් එක කරන්ට් සිග්නල් එකක් විදිහට කන්වර්ට් කරලා තමයි මෙතෙන්ට දෙන්නේ. ඒ process එක මම මෙතන විස්තර කරන්නේ. ඒක තියෙන්නේ ඔයාලගේ පස්සේ පාඩමක. ඊළඟ lesson එකේ තමයි ඒක තියෙන්නේ. How a microphone convert audio signal to a current signal. කරන්ට් සිග්නල් එකකට කොහොමද එහෙම වැඩ කරන්නේ කියලා පස්සේ තමයි තියෙන්නේ. ඒක තමයි ඔයගොල්ලන්ගේ සිලබස් එකේ කිසිම ඕගනයිස් එකක් නැතුව කියන්නේ. මේ පාඩමකට කලින් ඒක තිබ්බනම් එතකොට මෙතෙන්දි මේ මයික්‍රොෆෝන් එක කනෙක්ට් කරන සීන් එක තේරෙනවා. ඔයාලගේ මේ පාඩම පස්සේ දාලා තියෙනවා. මම දන්නේ නැහැ කියලා. කොහොම හරි. මේකෙන් මයික්‍රොෆෝන් එකෙන් දෙන සිග්නල් එක මෙතනින් ඉන්ක්‍රීස් කරලා එළියට දෙනවා. ඒකයි කරන්නේ. right. මෙතන B වල කරන්ට් එක ගොඩාක් අඩු වෙනවා. B වල කරන්ට් එක අඩුයි. ඒ වගේම මයික්‍රොෆෝන් එකේ සිග්නල් එකක් තියෙනවා. එතකොට මේ C වලින් ඔක වැඩි කරලා දෙනවා. එතකොට this is a signal amplifying process. මේක signal amplifying process එකක්. මේක ඔයාලට ගෙදර හදන්න පුළුවන්. ගෙදරදී ඔක හදා ගන්න පුළුවන් ඕනනම් සද්ද වැඩි කරලා ගන්න device එකක් හදා ගන්න. සාමාන්‍යයෙන් ගර්ල්ස්ලා මේ සයිඩ් එකට එච්චර ඉන්වෝල්ව් වෙන්නේ නැහැ. ඒ වුණාට කරනවා නම් කරන්න පුළුවන්. ඔය ඉස්සර දැන් නම් තියෙනවද දන්නේ නැහැ මේ ළමයින්ට කියවන පත්තර තිබුණ විජය කියලා නිවුස් පේපර් එකක් ගියා. විජය පත්තරය කියලා. ඊට තව තිබුණා විදුසර කියලා පත්තරය. ළමයින්ට ස්කෝල් ස්ටුඩන්ට්ස් වලට එහෙම කියවන්න දෙන්නේ. ඒ වගේ මේ සර්කිට් හදන විදිහ කියන ආටිකල්ස් යනවා. මේ කොම්පෝනන්ට් කඩෙන් ගන්න පුළුවන්. ඒ කියන්නේ ට්‍රාන්සිස්ටර්ස්, එතකොට මේ රෙසිස්ටර්ස් ඔය වගේ දේවල් මේ ගන්න පුළුවන් කඩෙන්. මේවා කඩෙන් ගන්න මහ ලොකු වියදමක් කියන්නේ රුපියල් 50යි 60යි. ඒ වගේ ගණන් තමයි යන්නේ. මේ වගේ එකක් විතර ලේසියෙන් හදා ගන්නත් පුළුවන්. හරි. ඒ ඕනේ කොහොම හරි මෙතන තේරුම් ගන්න කොහොමද මේ signal amplifying process එක උනේ කියලා. එච්චරයි තියෙන්නේ. So now we have discussed about two options. As a current amplifier, how to use a transistor as a current amplifier, and how to use a transistor as a signal amplifier. Signal amplifier එකක් විදිහට කොහොමද මේක use කරන්නේ කියලා. right? ඊට පස්සේ switching action of a transistor. How to act a transistor as a switch. switch එකක් විදිහට කොහොමද transistor එකක් act වෙන්නේ කියන එක. right? මෙතනදී මෙතන මේ සර්කිට් එක තමයි දීලා තියෙන්නේ. වෙන සර්කිට් එකකුත් තියෙනවා. තප්පරයක් කියන මම මේක එක්ස්ප්ලেইন කරන්න තව එකක් තියෙනවා. මම පොඩ්ඩක් බලන්නම්. මීට වඩා ලේසි ක්‍රමයකට. හරි. දැන් අපි කතා කළා transistors are made up of by connecting two PN junctions. PN junctions දෙකක් එකට කනෙක්ට් කරලානේ transistor එකක් හදන්නේ. එතකොට මේ වගේ PN junction තමයි මේ මෙතනත් PN junction. Base and between base and emitter there is a PN junction. අර මුලින්ම diagram එක මතක් කරගන්න. මම ඒකට ආයි scroll කරන්න යන්නේ නැහැ උඩට. ආයි මෙතනට නමාරුයිනේ. ඊට පස්සේ between the collector and base there is also a PN junction. PN junction එකක් තමයි තියෙන්නේ. right? එතකොට when we discussing about diodes, as you can remember, there is a potential barrier. Potential barrier කියලා එකක් තිබ්බනේ. අර මතක ඇති PN junction එකක් අපි forward bias කරද්දී PN junction එකක් forward bias කරද්දී අර 0.7 කියලා වැලියු එකක් ගැන අපි කතා කරේ. මෙහෙම PN junction එකක් තියෙනවා. ඔකට අපි හරි විදිහට බැටරි කනෙක්ට් කරලා තියෙනවා. මෙහෙම
මෙහෙම බැටරි කලෙක්ට් කරොත් හරිනේ. මේ එන කරන්ට් එක මෙහෙම යනවනේ වටේ. this is the correct method. අපි මෙහෙම කනෙක්ට් කරත් if the voltage is lower than 0.7 voltage එක 0.7 වලට වඩා අඩුයි නම් මේකේ කරන්ට් එක යන්නේ නැහැ because there is a potential barrier. තියෙන්න ඕනේ minimum කරන්ට් එකක් තියෙනවා. තියෙන්න ඕනේ minimum voltage එකක් තියෙනවා. මේ 0.6 වගේ ආවට මේක දිගේ යන්නේ නැහැ. මොකද potential barrier එක තියෙනවා. 0.7 වලට වඩා වැඩි වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි යන්නේ. මෙතනත් තියෙන්නේ ඒ වගේම සීන් එකක්. හරි. මේ B and E අතරේ තියෙන්නේ අර වගේම PN junction එකක්. දැන් ඔයාලට කවුව මතක ඇති. මේ B කියන ටර්මිනල් එකේ කරන්ට් එකක් ගියොත් තමයි මේ B ටර්මිනල් එකේ කරන්ට් එක ගියොත් තමයි මේක ටර්න් ඔන් වෙන්නේ. ට්‍රාන්සිස්ටර් එක ටර්න් ඔන් වෙන්නේ. B කියන එකේ කරන්ට් එක ගියනකොත් එහෙම ට්‍රාන්සිස්ටර් එක ඔන් වෙන්නෙත් නැහැ. මේ බල්බ් එක වත්තු වෙන්නෙත් නැහැ. හරි. ඒකින්ද B කියන එකේ කරන්ට් එක යන්න ඕනේ. ඒ කියන්නේ B කියන එක forward bias වෙන්න ඕනේ. B කියන එක forward bias වෙන්න ඕනේ. කරන්ට් එක යන්න ඕනේ. හරි. කරන්ට් එක ගියොත් තමයි මේ බල්බ් එක පත්තු වෙන්නේ. ඒක තේරෙනවද? B and E මෙන්න මෙතන තියෙන PN junction එකක් තියෙනවනේ ඇතුලේ. ඔන්න ඔය PN junction එක forward bias වුණොත් තමයි මේක turn on වෙලා මේ බල්බ් එක පත්තු වෙන්නේ. right නැත්තම් system එකම off. ඒ කියන්නේ if we supply a current a voltage below 0.7 වලට වඩා අඩු voltage එකක් නම් මෙතෙන්ට එන්නේ. මෙතන B and E අතර කියන්නේ 0.7 වලට වඩා අඩු voltage එකක්. මේක turn on වෙන්නේ නැහැ. හරියට බැටරි කනෙක්ට් කරලා තියෙනවා. මේ බැටරියෙන් එන කරන්ට් එක මෙහෙම ගිහිල්ලා මෙහෙම ඇවිල්ලා මේකෙන් තමයි මෙහෙම එන්නේ. හරි. එහෙම ඇද්දී මේකේ මේ 3 කියන එක කෙලින්ම එන්නේ නැහැනේ. මේ මෙතනත් රෙසිස්ටර් එකක් දාලා තියෙනවා. මෙතනත් රෙසිස්ටර් එකක් දාලා තියෙනවා. ඔය රෙසිස්ටර්ස් දාලා මේවා කන්ට්‍රෝල් කරලා තියෙනවා. මෙතන තියෙන variable resistance එකක්. මෙන්න මෙතන තියෙන variable resistance එකක්. මෙතන resistance එක ගොඩාක් වැඩි කරලා. මෙතන resistance එක ගොඩාක් වැඩි කරලා 0.6 වගේ කරොත් එහෙනම් මේ එන voltage එක 0.6 වලට වගේ අඩු කරනවා. 0.6 වගේ තමයි දැන් තියෙන්නේ. එතකොට මේක on වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ බල්බ් එක වත්තු වෙන්නේ නැහැ. මේ වෙලාවේදී මේ බල්බ් එක off. මොකද the voltage is low. ඒ කියන්නේ මෙතන හිතනවා මොකක් රෝදයක් වගේ කරකවල තමයි resistance එක අඩු වැඩි කරන්න තියෙන්නේ කියලා. අර රේඩියෝ එකක වොලියුම් අඩු වැඩි කරනවා වගේ. මෙතන ඒ රෝදේ වැඩි පැත්තට කරකවනකොට resistance එක වැඩි වෙනවා. මෙතන resistance එක මේ 10 kilo ohm කියලා ගහලා තියෙන තැන resistance එක වැඩි කරලා තියෙද්දි මෙතන potential difference එක 0.6 වගේ වෙනවා. හරි. ඒ වෙලාවේදී මේ B කියන එකෙන් කරන්ට් එක යන්නේ නැහැ. මොකද මේක forward වෙන්නේ නැහැ. 0.6 වගේ නම් තියෙන්නේ කරන්ට් එක යන්නේ නැහැ B වලින්. ඒ කියන්නේ මේ light එක switch off. මේක switch off. දැන් අපි මේ මෙතන variable resistance එක අඩු කරනවා. මෙතන resistance එක අඩු කරනකොට මෙයාව 0.8 වගේ වෙනවා. දැන් 0.7 නේ potential barrier එක උනේ. දැන් ඔන්න හරි. 0.8 උණු ගමන් B වලින් කරන්ට් එකක් යනවා. B වලින් කරන්ට් එක යනවා කියලා කියන්නේ මේ සර්කිට් එකට turn on වෙනවා. ट्रांजिस्टर එකට turn on වුණා. ඒ කියන්නේ මේ බල්බ් එක දැන් පත්තු වෙනවා. right. ඉතින් ඔච්චර තමයි. This is the switching action of a transistor. By controlling the voltage between B and E, we can use transistors as a switch. කරන්ට් එක වැඩි වෙලාවට වැඩ කරනවා. කරන්ට් එක අඩු වෙලාවට වැඩ කරන්නේ නැහැ. දැන් මේක 0.8 වගේ තියෙද්දි තමයි හොඳම. මොකද මම කිව්වා මෙතන කරන්ට් එක අඩු වෙන්න ඕනි. හැබැයි මේක 0 වෙන්න බෑ. මම එතෙන්දී 0 වෙන්න බෑ කියලා කිව්වේ එතෙන්දී මේක එක්ස්ප්ලেইন කරන්න ලේසි වෙන්න. ඇත්තටම 0 නෙවෙයි. potential barrier එකට වඩා අඩු වෙන්න බෑ. potential barrier එකට වඩා අඩු වුණොත් තමයි මේක කරන්ට් එක යන්න නැතුව ගිහිල්ලා මේක මේ transistor එක off වෙන්නේ. right. potential barrier එකට අඩු වෙන්නත් බෑ. potential barrier එකට වඩා ඕනට වඩා වැඩි වුණොත් එහෙනම් මොකද වෙන්නේ? IB කියන එක ගොඩාක් වැඩි වුණොත් එහෙනම් මෙතන brightness එක ගොඩාක් අඩු වෙනවා. බල්බ් එක පත් වෙනවා. ඒත් brightness ගොඩාක් අඩු වෙලා මේක වැඩකට නැති ස්ට්‍රක්චර් එකක් වෙනවා. වැඩකට නැති සිස්ටම් එකක් වෙනවා. ඒකින්ද මේ IB වල කරන්ට් එක හරියට මේන්ටේන් කරන්න ඕන. potential barrier එකට වඩා අඩු වුණොත් එහෙම switch off.
potential barrier එකට වඩා වැඩි වුණොත් එහෙම switch on. right. අපිට ඒ විදිහට මේක this can be used as a switch. මේක switch එකක් විදිහට use කරන්න පුළුවන්. But the most important thing is if this is higher than 0.8 that is not good. මේක 0.8 වලට වඩා වැඩි නම් මෙතන තියනවා නම් 5 volt වගේ මෙතන දුන්නා කියලා හිතන්න. එහෙම දුන්නොත් එහෙම theoretically bulb should be on. Theoretically මේ bulb එක on වෙනවා because there is a current flowing through the base so that this must be turned on. But the brightness is very low. brightness එක ගොඩක් අඩුයි මොකද මෙතන current එක අපි වැඩි කරලා ගොඩක් on වට වඩා වැඩි කරලා තියෙනවා. ඒකවල brightness එක අඩු වෙනවා. right. ඊට පස්සේ ඕකම දෙනවා මෙතන by using a LDR. LDR is a light depending resistor. LDR කියලා කියන්නේ light depending resistor. දැන් resistor එකකින් මොකද කරන්නේ මම LDR ගැන කලින් සමහර විට කියලා ඇති. right. LDR එකක් අපි මේ වගේ තමයි symbolize කරන්නේ විතර යනකොට. resistance එක වැඩි නම් යන current එක අඩුයි. resistor එකකින් කරන්නේ controlling the current. resistance එක වැඩි නම් current එක අඩුයි. resistance එක වැඩි නම් current එක අඩුයි. right. එතකොට resistor එකකින් කරන්නේ ඕක. LDR light dependent resistor කියලා කියන්නේ. The resistance is depend on the light. The amount of light මේ resistor එක උඩ මේ resistor එකට හම්බ වෙන light amount එක අනුව resistance එක වෙනස් වෙනවා. හොඳට මතක තියාගන්න. resistance of a LDR. resistance of a LDR increases. LDR එකක තියෙන resistance එක වැඩි වෙනවා. මොකක් වුණාම? light අඩු වුණාම. light අඩු වුණාට පස්සේ resistance වැඩි වෙනවා. right. light අඩු වෙනකොට resistance වැඩි වෙනවා. light අඩුයි නම් resistance වැඩි. ඒ කියන්නේ light වැඩි නම් මොකද වෙන්නේ? resistance අඩුයි. right. එතකොට අපි මෙන්න මෙතෙන්ට LDR එකක් කනෙක්ට් කරලා තියෙනවා. මෙතෙන්ට LDR එකක් කනෙක්ට් කරලා මෙතෙන්ට bulb එකක් කනෙක්ට් කරලා තියෙනවා. right. මෙතෙන්ට LDR එකක් කනෙක්ට් කරලා මෙතෙන්ට bulb එකක් කනෙක්ට් කරලා. දැන් මේ IB වලින් යන current එක මේ IB වලින් යන current එක අඩු වුණොත් එහෙම මේ IB වලින් යන current එක අඩු වෙන්න වුණොත් එහෙම මොකද වෙන්නේ? මේ bulb එක පත්තු වෙනවා. IB වලින් යන current එක අඩු වෙන්න මේ bulb එක පත්තු වෙනවා. IB වලින් යන current එක අඩු වෙන්න නම් resistance එක මොකද වෙන්න ඕන? resistance වැඩි වෙන්න ඕන. මෙතන LDR එකෙන් supply කරන resistance එක වැඩි වෙනකොටනේ IB කියන එක අඩු වෙන්නේ. මේ base terminal එකේ යන current එක අඩු වෙන්න නම් the resistance which LDR is providing should be increase. මේක increase වෙන්න ඕන. right. මේක increase වෙන්න නම් මෙතෙන්ට හම්බ වෙන light මොකද වෙන්න ඕන? light අඩු වුණොත් මේ resistance එක වැඩි වෙන්නේ. light අඩු වුණොත් මේ resistance එක වැඩි වෙනවා. හරි. ඒ කියන්නේ මේ LDR එක කළුවර වුණොත් එහෙම මෙතන IB අඩු වෙලා මෙතන IC වැඩි වෙලා මේ bulb එක පත්තු වෙන්න ඕන. මේ bulb එකේ brightness එකත් වැඩි වෙන්න ඕන. brightness එක වැඩි වෙනවා. right. දැන් මෙන්න මේ system එක use කරන්න පුළුවන්. දැන් මේකට battery boot connect කරලා තියෙන කියන externally අපි current එක දෙන්න ඕනේ නැහැ මේකට. මේ වගේ circuit එකක් හදලා ඔයාගේ ගෙදර තියලා තිබ්බොත් එහෙම. මේ වගේ circuit එකක් හදලා ඔයාගේ ගෙදර තියලා තිබ්බොත් එහෙම දවල්ට මේක පත්තු වෙන්නේ නැහැ. පත්තු වුණත් මේක ලොකු brightness එකක් එන්නේ නැහැ. මොකද දවල්ට මේක resistance එක අඩුයි. in the daytime resistance is low because light is high. light වැඩි හින්දා දවල්ට resistance එක අඩුයි. resistance එක අඩුයි කියන්නේ මේක ලොකු current එකක් යනවා. resistance එක අඩුයි නම් ලොකු current එකක් යනවා. එතකොට මේ bulb එකේ brightness එක ගොඩාක් අඩුයි. එහෙනම් මේක පත්තු වෙන්නේම නැහැ. right. දැන් හිතන්න රැයට හොඳට light තියෙනවා. රැයට ඔයා light දාගෙන හොඳට ඉන්නවා. එහෙම ඉද්දි එකපාරට current එක යනවා. right. එකපාරට current එක ගියොත් එහෙම current එක ගිය ගමන් මේ circuit එක ඕනනම් මේ තව external light එකක් on වෙන්න හදන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා දැකලා ඇති highway
හයිවේ වල ලයිට් ගහලා තියෙනවා මේ හයිවේ එකේ මැදින් මෙහෙම ලයිට්ස් තියෙනවානේ. හරි. ඕක අපිට ඕනනම් සිස්ටම් එකකට කනෙක්ට් කරන්න පුළුවන් හවස 6ට ඔන් වෙන්න කියලා. හවස 6ට ඔන් වෙන්න. එහෙම නැත්නම් ඔන් සිස්ටම් එකක් ඕනේ නැහැ. හවස 6ට කවුරු කාට හරි ස්විච් එකක් දාන්න පුළුවන්. දැන් එහෙම කරා නම් එහෙම. හවස 6ට ඔටෝමැටිකලි ඔන් වෙන්න හදලා තිබ්බනම් එහෙම. දැන් හවස 6ට කවුරු හරි ගිහිල්ලා මේක ඔන් කරා නම් එහෙම. එතන ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. ඩිස්ඇඩ්වාන්ටේජ් එක තමයි සමහර දවස් වලට හවස 6ට කලින් කරුවා වෙයි. හවස 6ට කලින් කලවර වැටෙන්න පුළුවන්. හවස 6ට කලින් කලවර වුණොත් එහෙම එදාට ඇක්සිඩන්ට් එකක් වෙන්න පුළුවන්. මොකද බල්බ් එක වත් වෙන්නේ හවස 6ට. එහෙම වෙලා හරියන්නේ නැහැ. ඉතින් කලවර වෙනකොට මේක පත්තු වෙන්න හදන්න ඕන හයිවේ එකේ තියෙන ලයිට්. ඒකින්ද හයිවේ එකේ තියෙන බල්බ්ස් වලට ස්විච් ඔන් වෙන්න මෙන්න මේ සිස්ටම් එක තමයි ඉම්ප්ලිමන්ට් කරලා තියෙන්නේ. මෙන්න මේ LDR එකට හම්බ වෙන ලයිට් එක අඩු වෙනකොට LDR එක එළියට දාලා තියෙන්නේ. LDR එක එළිය හොඳට එළිය වැටෙන තරක තමයි තියෙන්නේ. LDR එකට හම්බ වෙන ලයිට් amount එක අඩු වෙනකොට LDR එකේ රෙසිස්ටන්ස් එක මොකද වෙන්නේ? ලයිට් අඩු වෙන LDR එකේ රෙසිස්ටන්ස් එක වැඩි වෙනවා. LDR එකේ රෙසිස්ටන්ස් එක වැඩි වෙනවා කියලා කියන්නේ IB අඩු වෙනවා. බේස් ටර්මිනල් එක කියන කරන්ට් එක අඩු වෙනවා. බේස් ටර්මිනල් එක කියන කරන්ට් එක අඩු වෙනවා කියන්නේ මේ බල්බ් එක පත්තු වෙනවා. ඔන්න දැන් එහෙනම් හයිවේ එකට කලවර වෙනකොට මේ බල්බ් එක පත්තු වෙනවා. හරි. එතකොට ඕක අපිට යූස් කරන්න පුළුවන් අර ඔටෝමැටික් ඩේ නයිට් බල්බ් කන්ට්‍රෝල් කරන්න මේ සිස්ටම් එක. එතකොට අයි මෙන්න මෙතෙන්ට එකක් දාලා තියෙනවා. මෙතෙන්ට එකක් දාලා තියෙනවා. Then resistance is provided by these two resistors. මේ IB කියන කරන්ට් එක කන්ට්‍රෝල් කරන්නේ මෙන්න මේ දෙන්නගෙම. මෙතෙන්ට variable resistor එකක් දාලා තියෙනවා. මේ variable resistor එක adjust කරන්න පුළුවන්. මේක අපිට adjust කරලා තියන්න පුළුවන්. මෙතන resistor එක edit කරාම මෙතනින් තියන අර මදි පාඩුව තමයි මෙතනින් දෙන්න resistance එක. මෙතනින් ටිකක් දෙනවා මෙතනින් ටිකක් දෙනවා. මෙතන අපි අතින් හදලා තියෙනවා. මෙතනින් අපිට adjust කරගන්න පුළුවන් කොච්චර කලවර වෙනකොටද මේ බල්බ් එක වත්තු වෙන්නේ කියලා. මොකද ඒක කරකව හදන්න ඕන. මොකද හවස මෙන්න මේ වගේ කලවරක් වෙන වෙලාවට පත්තු වෙන්න නම් මෙතනින් යන රෙසිස්ටන්ස් එකත් adjust කරලා තියෙන්න ඕන. මේ දෙකේ sum එක මේ දෙකේ එකතුව මෙන්න මේ වැලියු එක එනකොට මේක පත්තු වෙන්න ඕනි කියලා adjust කරගන්න පුළුවන්. මෙතනත් තව එකක් තියෙනකොට දැන් totally මේක උඩ depend වුණා නම් එහෙම මෙතන එකක් නැහැ. totally මෙන්න මේ LDR එක depend වුණා නම් එහෙම ඒක LDR එක තමයි decide කරන්නේ. කියන්නේ LDR එකට ඕමනා ප්‍රමාණයට ලයිට් හම්බ වෙන්නේ නැති වුණාම තමයි මෙයා රෙසිස්ටන්ස් එක වැඩි කරලා මෙයාව පත්තු කරන්නේ. එහෙම හරියන්නේ නැහැ. ඒක ඉන්ජිනියර්ස්ලා බලලා මෙන්න මේ amount එකේදී තමයි ලයිට් එක පත්තු වෙන්න ඕනේ කියලා මෙන්න මේකත් adjust කරලා තියෙන්නේ. එතකොට මේ දෙකේ sum එකෙන් තමයි මේක control වෙන්නේ. බේස් ටර්මිනල් එකේ යන කරන්ට් එක control වෙන්නේ. මෙයා control කරලා බේස් ටර්මිනල් එකේ කරන්ට් එක අඩු වෙනකොට මේක automatically light up වෙනවා. ඔය විදිහට කරගන්න පුළුවන්. එතකොට මෙතෙන්දි මතක තියාගන්න ඕන දේ තමයි when the amount of light which LDR is receiving is low, resistance is high. Resistance එක වැඩි වෙනවා. When the resistance is high, IB is low. The current flowing through the base terminal is low. Then the bulb is lighting up. ඊට පස්සේ බල්බ් එක පත්තු වෙනවා. ඔන්න ඔය පොඩි දේවල් ටික තමයි ඔයා මතක තියාගන්න ඕනේ. මේ නම්බර්ස් එහෙම මේ ඕනේ නැහැ. මේ ඕනේ මෙන්න මේ රෙසිස්ටන්ස් එකේ වැලියු එක ඒක ඕනෙත් නැහැ. අයිය අපි මෙතෙන්ට රෙසිස්ටර් එකක් දාන්නේ කියන එක දැනගත්තා නම් එච්චරයි. එතකොට ඔය ටික තමයි ට්‍රාන්සිස්ටර්ස් වල කතා කරන්න තියෙන්නේ. ඔය ටික හොඳට බලන්න අදම මේ දැම්ම බලන්න පුළුවන් නම් දැන් ඊගාවට ක්ලාස් එකක් හරි මොකක් කරේ නැත්තම් මේ ටික මේ වෙලාවෙම බලන්න. බලලා මේ පාඩම ඉතින් ඉවරයි. මේකේ එක්සර්සයිසස් ටික කරන්න. මේකේ එහෙම තියෙනවා ට්‍රාන්සිස්ටර් එකක තියෙන ගාන. හරි. මේ ටික හදාගෙන යන්න මේ ටික හදාගෙන ගිහලා මොකක් කරේ ක්වෙස්චන් එකක් තිබ්බොත් මට කතා කරන්න. මේක බය වෙන්න එපා. මේක පොඩි දේවල් චූටි දේවල් ටිකක් තමයි තියෙන්නේ. මේක එක්ස්ප්ලেইন කරනකොට ගොඩක් කන්ෆියුසින් වුණාට එහෙම ලොකු ක්වෙස්චන්ස් අහන්නේ නැහැ. පාස් පේපර්ස් පෙළලා බලන්න මේ ට්‍රාන්සිස්ටර් වල ෆොටෝ එකක් තියෙන්නේ.
මොන පේපර් එකේද කියලා. ඊට පස්සේ ක්වෙස්චන් එකට ફોකස් කරලා බලන්න මොකද්ද ක්වෙස්චන් එක කියලා. කියවනකොට තේරෙයි හරි ලේසි දේවල් තමයි අහලා තියෙන්නේ මේ වගේ. එහෙනම් මේ ලෙසන් එක මෙතනින් ඉවරයි. මේ වෙලාවෙම බලන්න නැත්නම් අමතක වෙනවා තව ටිකක් වෙලා යනකොට. ඊගොල්ලෝ අපි ඊගොල්ලෝ ලෙසන් එක පටන් ගමු. එහෙනම්